නමුත් කීප දෙනෙක් තවමත් එකතු වෙලා නම් අඩුයි අපි. හරි කෙසේ වෙතත් අපි ඉදිරියට යනවා පාඩම කරගෙන බලමු අපි ප්‍රශ්න මොනවද කියලා. හරි දැන් මම ඔයගොල්ලෝ එක්ක පොඩි සාකච්ඡාවක් කරන්න යන්නේ. ඔයගොල්ලන්ගේ මයික් අන්මියුට් කරගන්න පුළුවන් අවශ්‍ය වෙලාවෙදී කතා කරන්න ඕනේ. හරි මට ඔයාලා කියන්න සතියකට දින කීයක් තියෙද? සතියකට දින කීයක් තියෙනවද? 7යි. සතියකට දින 7යි. 7ක ඇඟිලි 7යි. ඈ 7යි. 7ක ඇඟිලි 5යි. 7ක ඇඟිලි 5යි. 5යි. 7ක ඇඟිලි 5යි. ඊළඟට 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කීයක් තියෙද බලන්න. 2 නෑ කීයක්ද තියෙන්නේ ගාන ඕනේ මට. 2යි 3යි 1යි. එක නෑ එක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 2 5 2 3 5 7 7 කීයක් තියෙද එතකොට? 5 ආයි 4යි. 4යි නේ. 3යි. දැන් මතක නෑනේ කට්ටියට 2 3 5 7 2 3 5 7 ඔච්චරයිනේ. ඒකට 4යි තියෙන්නේ ඈ. ප්‍රථමක සංඛ්‍යා 4යි තියෙන්නේ. ඔන්න ගොඩක් අය දාලා තියෙනවා සමහර අය. ගොඩක් අය කිව්වා 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ 4යි. දැන් මේවා ස්ථිරයිනේ. තව ගමු ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර නේද? කීයක් තියෙද? කීයක් තියෙනවද ඉංග්‍රීසි 26යි. ස්වර අක්ෂර? 26යි. 5යි. 5යි තියෙන්නේ. vowels කියලා කියන්නේ නේද? 5යි කියලා තියෙන්නේ. 5යි තියෙන්නේ. සංගීතයේ ස්වර ගත්තොත් 7යි. මේවා වෙනස් වෙනවද? නැහැ. නෑ නේද? ඔව් මේවා එතකොට වෙනස් වෙන්නේ නැති අගයන් මේවට අපි කියනවා නියත අගයන් කියලා. වෙනස් වෙන්නේ නැති නිසා මේවට අපි කියන්නේ නියත අගයන් කියලා. මේ ටික ලියා ගන්නකො අපි පාඩමේ නම පස්සේ දාගමු. මේ ටික ලියාගෙන එකට දාගන්න නියත අගයන් කියලා. වෙනස් වෙන්නේ නැති ඒවා. ඒවට කියන්නේ නියතයි කියලා. සතියකට දින 7යි 7ක ඇඟිලි 5යි. ඉතින් ඒකේ 4ක් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි සලකන්නේ 7ක ඇඟිලි 5යි කියලානේ නේද? 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ 4යි. ඉංග්‍රීසි ස්වරාක්ෂර තියෙන්නේ 5යි. සංගීතයේ ස්වර තියෙන්නේ 7යි. තවත් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ වෙනස් වෙන්නේ නැති ස්ථිර අගයන් වලට කියනවා නියතයන් කියලා. අපි ඉතින් මෙතන දාලා තියෙනවා නියත අගයන් කියලා. ඒකෝර නියතයන් කිව්වත් ඔය ටිකම තමයි. බණ්ඩ සටහන් කරගන්න. පේන්නේ නැති කෙනෙක් එහෙම නැහැනේ. ඔක්කොටම පේනව නේද? අපැහැදිලිද කාට හරි? ළමයි හැමෝටම පේනව නේද? ඔව් සර්. හරි හරි. ඉක්මනට ලියා ගන්න පුතේ. ලියලා අත උස්සන්න ඉවර වෙච්ච අය. මේ ටික ලියාගෙන අර වගේ මොනනම් ලකුණක් හරි නැත්නම් මාතෘකාවක් දාගන්න නියත අගයන් කියලා. ඔය ස්ථිරයි වෙන තව ගොඩාක් තියෙනවා. ඒවැය අතරින් ටිකක් තමයි අපි මේ අරන් තියෙන්නේ. ඔයාලට කියනවා නියත අගයන් කියලා. ඉක්මන් කරන්න. තාම දෙන්නයි ඉවර.
දැන් 8 දෙනෙක් ඉවර කරලා තියෙනවා අනිත් අය ඉක්මන් කරන්න. හරි. ඔන්න ඔය වගේ දේවල් වලට කියනවා නියතයන් එහෙම නැත්නම් නියත අගයන් කියලා. දැන් ලියා ගන්න ඕනේ තව මොනවා හරි ඒ වගේ එකක් දෙකක් කියන්නකෝ හැමෝම. එක්කෙනෙක් එකක් කියන්නකෝ. නවින්දු කියන්න එකක් බලන්න. නවින්දු මං නාන්ටික් කියන්න. නවින්දු කියන්න එකක්. අනිත් අයත් දැන් එක හොඳ එකක් හිතා ගන්න ඕනේ. අනිත් අයත් හිතා ගන්න එක. නවින්දු පරක්කුයි. තරුල් කියන්න. තිසුමි ගගන මේ වගේ නියතයන්. වර්ෂා යසිරු සනුක ශෂි සර් ඔව් කියන්න. වෙලාව වෙලාව කිව්වට බෑ පුතේ. වෙලාව කිව්වට බෑනේ. කියන්න නේද? පැහැදිලි නෑ කියන එක. මොකක් හරි කියනවා පැහැදිලි නෑ. තව මේ වගේ දේවල් ඇහුන්නේ නෑ. මාසයකට දවස් මාසයකට දින ගණන සාමාන්‍යයෙන් 30යිනේ අපි අවුරුද්දකට මාස ගණන අවුරුද්දකට මාස. හරියට හරි. තව කියන්න. අවුරුද්දකට දින ගණන අවුරුද්දකට දින ගණන. හරි. මාසයකට සති ගණන මාසයකට සති ගණන. ඔක්කොම දැන් කාලයමයි කියන්නේ නේ වන්ද. වෙනේව නැද්ද මේ ලෝකේ? තව කියන්න ඉතින් කමක් නැහැ. තිසුමි ගගනට මයික් ඔන් කරන්න බෑ කියලා කියනවා. ඒ මොකද? මෙහි ප්‍රශ්නයක් නම් ආවද? දේ දුන්නක පාට දේ දුන්නක පාට. කියන්න. සෙන්ටිමීටර් ගණන හරියට හරි. මීටරයට ඇති සෙන්ටිමීටර් ගාන. අවේ තියෙන්නේ බලන්න කොච්චර තියෙද කියලා. ඕක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ස්ථිර අගයක් නේද? අඩියට ඇති අඟල් ඇති මිලිමීටර ගණන හරි. ලීටරයට ඇති මිලිලීටර ගණන හරි පුතේ හරි. ලීටරයට ඇති මිලිලීටර් ගාන හරි. අඩියට ඇති අඟල් ගානත් හරි. එහෙනම් ඇති එහෙනම් ඔය වගේ තව ගොඩක් තියෙනවා. ඔයාලා ඒව මතක තියාගන්න. ඒ සියලු මේවට අපි කියන්නේ නියත අගයන් කියලා. එතකොට මම කිව්වත් එච්චරයි. තව කෙනෙක් කිව්වත් එච්චරයි. මම තව එකක් කියන්නද? සිංහල හෝඩියේ අක්ෂර කීයක් තියෙද? දැනට සලකන එකේ 60යි ඔයාලට මතක නැතුව ඇති 60යි. ඊළඟ ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර 24යි හරියට හරි. 24ද? අපේ කාලේ නම් ඊට වැඩිය තිබුණා. 26යි 26යි. මං හිතුවේ අඩු වෙලාද කියලා. කියන්න බෑ. දැන් අලුත්නේ කාලේ. කොරෝනා වලින් පස්සේ අඩු කරාද කියලා දන්නේ නැහැ නේද? ඔන්න බලන්න දන්නේ නැති දේවල් ගණන් ඉගෙන ගන්න කලින් ඒවත් අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වගේ සේරටම අපි කියනවා නියතයන් කියලා. නැත්තම් නියත අගයන් නැත්තම් ස්ථිර සංඛ්‍යා කියලා කියනවා. හරි. දැන් ඊළඟට මම වෙනස් જાතියක් ලියන්න යනවා. ඔන්න මම ලියන ඒවා බලන්න. මා ළඟ දැන් ඇති මුදල මං ළඟ දැන් කීයක් තියෙද කියලා කියන්න පුළුවන්ද ඔයාලා? මං ළඟ මම දැන් මේ වෙලාවේ මගේ සාක්කුවේ සල්ලි කීයක් තියෙද කියලා කියන්න පුළුවන්ද? බෑ බෑ. හරි. තව එකක් ලියනවා මම. දසක ඇති
ගෙඩි ගණන මුහුදේ මාළුවන් කියන්නේ අනිත් එක නේද මාළුවන් ගණන දැන් මේ ලියන ඒවා ගැන ඔයාලට මොනවා හරි අවබෝධයක් ආවද මොනවද මේ ලියන්නේ කියලා ඕවට කිසිම දෙයක් ඇහුන්නේ නැහැ පුතේ ඔය කිසිම දෙයකට නියත අගයක් නැහැ. ඉතින් මල් ළඟ ඇති මුදලටත් නියත අගයක් තියෙනවනේ. ඔයාලට කියන්න බැරි එක නේද ප්‍රශ්නේ? ඒ නියත අගය ගැන අපි දන්නේ. අන්න හරි. එතකොට අපි ඒක කියන්නේ දැන් මේ කියන ප්‍රමාණය නොදන්නා අගයක්. පැහැදිලිද? දැන් මල් ළඟ තියෙන ගාන ඔයාලා දන්නේ නැහැ. ඔයාලා ළඟ තියෙනවා නම් ඔය මේසේ උඩ හරි කීයක් හරි ඒක මම දන්නේ නේ. දැන් මම මෙතන ලියනවා මේ ඔයාලට පේන්නේ නැතුව සංඛ්‍යාවක්. ඒක ඔයාලා දන්නේ නැහැ නේ. ආන්නේ වගේ කතාවක් තියෙනවා. හරි. තව මේ වගේ එකක් දෙකක් කියන්න බලන්න. කියන්න බැරි ඒවා නොදන්න දේවල්. පොළොවේහි ගල් ගණන. පොළොවේහි ගල් එතකොට එහෙම කමන්නේ පොළොව අපි වැලි මිදුලේ වැලි කැට ගණන් කියලා ලියමු. වැඩක් ඇති ඒවා කියමු ඊට පස්සේ. මේවා වැඩක් නැහැ ඇත්තටම මේ මොහොතේ ගසේ ඇති කොළ ගණන. ඔව් මිදුලේ ඇති වැලි කැට. අහසේ තරු ගණන. මම හිතුවා ඔබ කියයි කියලා කවුරු හරි. හරි. අහසේ තරු ගණන. එච්චර ලොකු ඒවා ගසේ ඇති කොළ ගණන. මේ අහන්නකො මම කියන්නේ ඔව් ගසේ ඇති කොළ ගණනත් හරි. මම ඒකත් නොලිය ඉන්නම්කෝ. දැන් මෙහෙම හිසේ ඇති කුක් ගණන. අපතේ හිසේ ඇති කුක් ගණන. හරි. දැන් ඔය ඔක්කොම හරි. දැන් අර ප්‍රමාණය වැඩි නොවන පොඩ්ඩක් අඩු ඒවා කියමු ටික. සාමාන්‍ය ටිකයි තියෙන්නේ හැබැයි දන්නේ නැහැ. අන්න ඒ වගේ ඒවා කියමු. දැන් ඔයාලා කියන කොහොම දැන් ගසක ඇති මල් පෙති ගණන. මොකේකද? ගසක ගසක ඇති මල් පෙති ගණන ගොඩාක් ලොකු වගේ යන්නේ උත්තරේ හරි. ඔයා කියන ඒවා මේ ඔක්කොටම ගැලපෙනවා. මම කියන්නේ නිකන් 10ට අඩු වගේ උත්තරයක් එනවා. නැත්නම් 100ට අඩු වගේ එකක් එනවා. දන්නේ නැහැ. අන්න ඒ වගේ ඒවත් කියමුකෝ අපි. දැන් මෙතන මේ ගසක ඇති ගෙඩි ගාන ගොඩක් ලොකුයි. මුහුදේ මාළුව ගාන ගොඩාක් ලොකුයි. මිදුලේ ඇති වැලිකැට ගානත් ගොඩාක් ලොකුයි. දැන් මම කියන්නේ ඊටත් වැඩි පුංචි ඒවා කියමු. කොට්ටයේ පුළුන් වල බර ඒකත් ගන්න පුළුවන්. කොට්ටයක බර. ඒක අපි වෙන කොටකට දාගමු. දැනට ඒක මෙතෙන්ට දාන්න නැතුව ඉන්න. සාමාන්‍යයෙන් අඩු සංඛ්‍යාවක් කියන නොදන්න. දැන් ඔයාලා ළඟ තියෙන එකක් වෙන්න පුළුවන්. ඒකට ලොකු ගණන් නෙමෙයි මේ ලොකු ගණන්. ඈනෙහි තීන්ත ගණන. තීන්ත ගණන කියලා කියන්නේ නැහනේ. තීන්ත වල එහෙනම් මෙහෙමයි ළමයෙක්ගේ නමක් කියලා අපි කියමු. දැන් අපේ තිසුමිකා ගැන ලෝකයේ සතුන් ගන්න කියලා දාන ඒවා ඔක්කොම හරි මෙතෙන්ට එනවා. මම කියන්නේ දැන් ඒවා ප්‍රමාණය වැඩි හින්දා කියන්නේ ඒවා අසීමිත ගාණක් තියෙනවනේ. අපි සීමිත මම උදාහරණයක් කියන්නම්කො මෙහෙම. මා ළඟ ඇති පොත් ගණන ගොඩාක් නැහැනේ. ඔන්නම් 4ක් 5ක් තියෙයි. අන්න ඒ වගේ නිකන් සරල ඒවා කියමු අපි. මේ ඔක්කොම හරි ඔයාලා කියන සේරමත් හරි ඈ. පොතක පිටු ගණන. මාළඟ ඇති පෑන් ගණන. මා ළඟ ඇති පෑන් ගණන. මලක පෙති ගණන. තව පොතක පිටු. පොතක පිටු සමහර වෙලාවට 40යි 80යි කියලා ස්ථිරව තියෙනවා නේද? මෙහෙම ලියමු. පොතක ලියා ඇති පිටු ගණන. එහෙම හොඳයි නේද? පොතක ලියා ඇති පිටු ගණන. අර ඔයාලා කියපු සේරමත් මේකට එනවා. පැහැදිලිද? දැන් බලන්න ගසක ඇති ගෙඩි ගාන ගොඩාක් ලොකු ප්‍රමාණයක්නේ. මුහුදේ ඇති මාළුවන් ගානත් හිතා ගන්න බැරි තරම් අනන්ත ප්‍රමාණයක්. මිදුලේ තියෙන වැලිකැට ගානත් ඉතා විශාල හින්දා තමයි මම ඔයාලා කියපුවා ලිව්වේ නැත්තේ. එහෙම නැතුව ඒව වැරදි හින්දා එහෙම නෙමෙයි. කඩේ ඇති බඩු ගණන කිව්වට ඒක තව ටිකක් පැහැදිලි කරන්නකෝ. කුඹියෙකුගේ පාද ගණන. කුඹියෙකුගේ පාද ගණන නම් පුතේ ස්ථිර ගණනක් තියනව නේද? දින දර්ශනයේ පිටු ගණන. ඒකත් ස්ථිර. ඒක ගානක් තියෙනවා. දින දර්ශනයක සාමාන්‍යයෙන් 12 ඔයාගෙන කැලෙන්ඩර් එකක් වෙන්න ඇති නේද?
ඒකේ ස්ථිර ගණන් තියෙනවා වගේ. ඒක 3 ගානේ තිබුණොත් කොළ 4යි නේද? එක ගානේ තිබුණොත් අන්න දැන් තිසුමිකා ගැන කියනවා එකක් බිස්කට් ගණන නෙමෙයි. බිස්කට් පැකට් එකක ඇති බිස්කට් ගණන. ආන්නේ වගේ එකක් ගමු අපි නේද? එතකොට බිස්කට් පැකට් එක මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක බිස්කට් ගණන. ලොකු ගණනක් නෙවෙයිනේ. තමයිට 10ක් 12ක් තමයිට 25ක් 30ක් ඒ වගේ පොඩි ගණන්නේ. හරි ඒකත් හරි. තව එකක් කියන්න. පෑනක ඇති තීන්ත ප්‍රමාණය. පෑනක ඇති තීන්ත ප්‍රමාණය. ඔව් ඒකත් හැබැයි දැන් ඉතිරිව ඇති කියන වචනය ආවනම් නේද හොඳ. මොකද දැන් පෑන් ලියලා නැත්තම් සාමාන්‍යයෙන් ටිකක් ස්ථිරාගයක් තියෙනවනේ නේද? එහෙනම් අපි ඒක ලියමු පොත් ගත්ත හින්දා පෑනක් ගමු. පෑනක ඉතිරිව ඇති තීන්ත ප්‍රමාණය. හරි. හරි දැන් ওই ටික ඇති ඈ. දැන් ඔයාලා කියපු ඔක්කොම හරි. හැබැයි ඊට කලින් මේ ටික ලියලා තව ඕන තරම් ලියන්න. ඔයාලා දැන් කියපු එකක්වත් වැරදි නෑ. හරිද? ඒකෙන් මම තෝරගත්ත ටිකක් අඩු ප්‍රමාණ තියෙනවා. ඒකයි වෙනස. දැන් පොතක ඇති පිටු ගාන ටිකක් අඩුයි. පෑනක ඉතිරිව තියෙන තීන්ත ප්‍රමාණය සාමාන්‍ය මිලිලීටර් ගානක් ගත්තොත් මිලිලීටර් 2-3ක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේ නැත්නම් උස ගත්තොත් එහෙම සෙන්ටිමීටර වලින් අපිට මැන ගන්න පුළුවන්. එහෙම අපිට පුළුවන්. එතකොට මෙන්න මේවා එතකොට මොන අගයක්ද? දැන් ඔයාලට හිතෙනවා නම් කියන්න මේවා දන්නේවද නොදන්නේවද? නොදන්නා. අන්න හරි. එහෙනම් මේවට දාගන්න නොදන්නා අගයන් කියලා. නොදන්නා අගයන්. දැන් මංගාව තියෙන මුදල ඔයාලා දන්නේ නැහනේ. ඔයාලා ළඟ තියෙන එක මම දන්නෙත් නැහැ. නොදන්නා අගයන්. මේවට කියන්නේ ඒක ඇට ගණන. හරි හරි හරියට හරි. මේ ටික ලියලා ඉවරලා ඒ ඕන එකක් ලියා ගන්න. ඔයාලා කියපු සේරම නිවැරදි. නොදන්නා අගයන්. නොදන්නා අගයන් මේවට නමක් තියෙනවා විශේෂ. කවුරු හරි දන්නවද මොකද්ද නම කියලා? අයන්න ඔන්න බලන්න. අයන්න අඤ්ඤාත පද. ඥාත නොවන. අඤ්ඤාත පද කියලා කියනවා. අඤ්ඤාත ඥායන්න දන්නවනේ මගේ ලියලා තියෙන එක ගැන හිතන්න එපා. ඒක හරියට ඔයාලා ලියා ගන්න. කොහොම ලියන්නේ අඤ්ඤාත පද. ගස් ලැබු ගෙඩියක ඇට ගණන. හරි හරි හරි. ඒ ඔක්කොම මේ ටික ලියලා ඉවරලා ඒ කැමති එකක් ලියන්න. මේ ටික ලියලා ඉවර වෙලා ඒ කැමති එකක් ලියන්න. මොකද මේ නැත්තම් හිතෙනවා කියන්න බැරි ප්‍රමාණ තමයි ඔක්කොම කියලා. දැන් මිදුලේ ඇති වැලි කැට ගන්න එහෙම ගොඩක් ලොකුයිනේ. ඒ වගේ ඒවා දෙක තුනක් කියන්නේ ඔයාලා කියන ඔක්කොම හරි. කියන්න බැයි නම් ඒක නොදන්නා කියන්නේ එහෙම නැත්තම් අඤ්ඤාත පද. ඥාත නොවන. අඥාත. අඥාන එහෙම නෙමෙයි. අඥානිකව මෝඩ. මේක මෝඩ නෙමෙයි අඥාත. ඥාත නොවන කියන්නේ කියන්න බැරි අගයන්. ලියලා ඉවර නම් අත උස්සන්න මම ඔන්න ඔයාලගේ අත් පල්ලෙහා දානවා. ලියලා ඉවර වෙච්ච අය අත උස්සන්න. ඔයාලගේ හිතේ තියෙනවා නම් තව මේ වගේ ඒවත් ලියන්න යටින් ඈ. මේ ටික ලියලා ඉවරලා තමයි ලියන්නේ. ඔයාලා කියපු සියලු දේවල් හරියා. දන්නේ නැති දෙයක් නම් ඒක හරියට හරි. හැබැයි ඒකේ වැරදියට තේරුම් ගන්න එපා අසීමිතව තියෙන ඒවා විතරක් කියලා. දැන් පිටුවක තියෙන අකුරු ගණන, පිටුවක වචන ගණන ඒවත් හරි. වරකට පානය කරන වතුර ප්‍රමාණය ඒකත් හරි. මොකද හරියට කියන්න බෑ. කාටවත් කියන්න බෑ. හැබැයි ඉතින් ගණනය කළොත් කිව්ව හැකි. එහෙම කියන්නේ නැතුව බෑනේ. ඉක්මන් කරන්න දැන්ට 3 දෙනා ඉවර කරලා තියෙන්නේ තාම. මේවට කියනවා නොදන්නා අගයන්
අඥාත පද අඥාත අඥාන නෙමෙයි අඥාත කියලාත් කියනවා ඥාතනෝ නැත්නම් අඥාත කියලාත් කියනවා. අඥාත නැත්නම් අඥාත. දැන් මම ඊළඟට කතා කරන්න යන්නේ මේ ටිකටත් වඩා වෙනස්. ඒ නිසා ඔයාලා බලන්න ඕනේ මොකද්ද මේ වර්ග තුනේ තියෙන වෙනස්කම තමයි තේරුම් ගන්න ඕනේ. මේ වර්ග තුනක් කතා කරන්නේ. මේ වර්ග තුනේ තියෙන වෙනස්කමයි වැදගත් වෙන්නේ. හරි. ඔන්න මම ඊළඟ වර්ගයේ ටික ලියනවා බලන්න. වාහනයක වේගය. දැන් හිතන්න අරවට වැඩිය මේකේ වෙනස්කම මොකක්ද කියලා. වෙනස් වෙන දිනකට පානය කරන ජල ප්‍රමාණය නැත්නම් වතුර ප්‍රමාණය අපි දන්න වචනෙන් කියමු වතුර ප්‍රමාණය. මේවෙන් තියෙන වෙනස්කමයි තේරුම් ගන්න ඕනේ. හැම වෙලේම එකම විදියට තියෙන්නේ නැති ඒවා. හරි හොඳයි හොඳයි හොඳයි. ගණනය කරන්න පුළුවන් මේ සර් ඔව් කියන්න. ගණනය කිරීමට හැකි දේවල් නිශ්චිත අගයක් නොමැති දේවල් නිශ්චිත අගයක් එකම විදිහට හැම වෙලාවෙම එකම විදිහට තියෙන්නේ නැති දේවල් හැම වෙලාවෙම එක විදිහට තියෙන්නේ. ඔයාලා කියපු වචන ඔක්කොම හරි. ඉතින් ඒවට කියන්නේ නිතරම මොන වෙන ඒවා මොනවා වෙන ඒවාද කියලා. වෙනස් වෙන ඒවා ආන්න හරි. මේවා වෙනස් වෙනවා. දැන් ඔයාලා නැගලා යන වාහනයක් හිතන්නකෝ බස් එකක් නැත්නම් කාර් එකක් බයික් එකක් නේද? ඒකේ වේගය හැම වෙලේම එකම වගේක් තියෙන්නේ නැහැනේ. පැයට කිලෝමීටර් 50යි කියලා හරියට මේ ගානට ගියොත් එහෙම ආපහු එන්න නෙමෙයි ගමන යන්න වෙන්නේ නේද? අනිවාර්යයෙන්ම අඩු වෙනවා වැඩි වෙනවා ආයි අඩු වෙනවා නේද? එහෙම වෙනස් වෙනවා. එකම ගානේ තියෙන මොහොතවල් තියෙනවා. හැබැයි හැම මුළු ගමන පුරාම එක වගේ නැහැ. ඊළඟට දිනකට පානය කරන වතුර ප්‍රමාණය ඔයාලා අද බීපු ප්‍රමාණය නෙමෙයි ඊයේ බිව්වේ නේ. ඊට කලින් දවසේ තවත් වෙනස්. කෝප්ප ගාන සමාන වලට වැඩක් නැහැ. මිලිලීටර අතින් ගත්තොත් වෙනස් වෙනවා නේද? අන්න ඒ වගේ වෙනස් වෙනවා. දැන් නිවසේ ඉඳලා හැම නගරයකටම තියෙන එකම දුරද ඔයාලගේ? එහෙනම් ඉතින් නිවස මැදි කරගෙන එකම දුරින් නගර ටික වුන් තියෙනවා. එහෙම නගර තියෙද? නෑ නේද? ඔයාලගේ නිවසේ ඉඳලා එක එක නගර වලට තියෙන්නේ එක එක දුර නේ. ඒ වෙනස් වෙනවා.
ඊළඟට ආහාර ගැනීමට ගත වන කාලය ගැන හිතුවොත් උදේ ආහාර ගන්න යන කාලේ නෙමෙයි දවල් ගන්න යන්නේ නේද? රැයට තව ශාරීරික උෂ්ණත්වය ශාරීරික උෂ්ණත්වය නම් පුතේ නියත අගයක් ශරීර ඔව් ශරීර උෂ්ණත්වයේ නියත අගයක් තියාගන්න හදනවනේ. ඒක වෙනස් වුණොත් නේද ලෙඩ නැත්තම් මැරෙනවනේ. ඒක ගන්න නැතුව ඉමු අපි දැන් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අර උණ ගැනෙනවාම පොඩ්ඩක් වැඩි වෙනවා. අපි ඒක ගන්න නැතුව ඉමුකෝ. ඒකත් සමහර වෙලාවදී හරි සමහර වෙලාවදී ඒක නොගන්න තරමට හොඳයි. ඊට වැඩිය හොඳ දේවල් තියෙනවානේ වෙනස් වෙන. තව කියන්න බලන්න. මොනවද මේ? මේවට කියන්නේ වෙනස් වන අගයන් කියලා. වෙනස් වන අගයන්. වෙනස් වන අගයන්ට කියන්නේ විචල්්‍ය කියලා. විචල්්‍ය අගයන්. වෙනස් වෙන ඒවාට කියන්නේ විචල්්‍ය අගයන්. ලියා ගන්න ඔය ටික ලියාගෙන තවත් එකක් දෙකක් හරි ඔයාලා දැන් අර කියපු ඒවා හරි ඒවා ලියන්න. හරි තිසුමි ගාගෙන කියනවා දිනක වර්ෂාපතනය. හරි ඒක තමයි මම මේ කියලා තියෙන්නේ. වර්ෂාපතනය අද කොච්චර වහිද හෙට කොච්චර වහිද ඊළඟ දවසේ නේද? දැන් මාසෙක දින 30 අගයන් 30ක් එන්නේ. අනිවාර්යෙන්. කලාතුරකින් සමාන වෙන්න පුළුවන්. එතකොට ඒව වෙනස් වෙනවා. ආන්න ඒවට කියනවා විචල්යන් කියලා. ලියලා ඉවරයි. උෂ්ණත්වය වැරදිස්ස ඒක හරි පුතේ. ඒක හරි. පරිසර උෂ්ණත්වය හරි. ඔයා ඉස්සෙල්ලා හිතුවේ පරිසර උෂ්ණත්වය මම හිතුවේ ඔයා ශරීර උෂ්ණත්වය කිව්වා කියලා. පරිසර උෂ්ණත්වය වෙනස් වෙනවා ඈ. ශරීර උෂ්ණත්වය වෙනස් වුණොත් බඩු තමයි. හරි මේ ටික ලියලා ඉවර වෙච්ච අය අත උස්සන්න ඉක්මනට. එතකොට මේ ලියලා තියෙන්නේ නිතරම වෙනස් වෙන අගයන්. ඒ කියන්නේ අපිට ස්ථිර අගයක් කියන්න බෑ. වාහනයක වේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. දිනකට පානය කරන වතුර ප්‍රමාණය දවසින් දවසට වෙනස් වෙනවා. නේද? කොච්චර කිව්වත් වෙනස් වෙනවා. නැත්නම් වරකදී පානය කරන වතුර ප්‍රමාණය කිව්වත් එහෙමයි. ලෙඩක් එහෙම හැදුනහම මැනලා බොනවා. එහෙම නෙමෙයි අපි මේ සාමාන්‍ය ඒවානේ සලකන්නේ. නිවසේ සිට එක් එක් නගරයට ඇති දුරස් වෙනස් වෙනවා. ඊළඟට ආහාර ගැනීමට ගත වෙන කාලේ සැරින් සැරේ වෙනස් වෙනවා නේද? හදිස්සියකදී පටපට ගාලා ගිල්ල දානවා. ඔය ටීවී එකක් බල බල එහෙම පැය ගාණක් කනවා. දන්නෙත් නැහැ කාලා පංගු දෙකක් විතර ඉවරයි. ඊළඟට සුළඟ වේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. වර්ෂාපතන අදහස් පුතේ ඒවා අර මනින්න බැරි හින්දා ඒවා අපි ගන්න නැතුව මේවත් හරි ඉතින්. අර ගණිතමය පැත්තට ගන්න බෑනේ. නේද? මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙනවා. කරුණාව, මෛත්‍රිය, දයාව, වෛරය ඒව ගන්න නැතුව ඉමු. ඒවා මනින්න බෑනේ ගණිතමය විදියට. අපි භෞතික දේවල් ගැන කතා කරමු. ඒ කියන්නේ මනින්න පුළුවන් දේවල් ගැන කතා කරමු. දැන් මේවා හැම එකක්ම මෙන්න හැකිනේ. හැබැයි මෙන්නට වෙනස් වෙනවා. හරි නේද? එහෙනම් ඔන්න දැන් තාම 5 දෙනයි නිවර කරලා දෙන්න ඉක්මන් කරන්න ඕනේ. මේවා මේ අකුරු අඳින්න එපා පුතේ. මේ චිත්‍ර එහෙම නෙමෙයිනේ. ගණිතයනේ එතෙන්දී ඕනේ වේගය. ඉරුවෙලිය හිරු එළිය ප්‍රමාණය නේ. හිරු එළියේ ප්‍රබලත්වය. හරි ඒක ගන්න පුළුවන්.
ඒක වෙනස් වෙනවා. සමහර විනාඩියෙන් විනාඩිය වෙනස් වෙනවා. වලාකුළු වලට වැවුනාම නේද? ඔව් දැන් එකපාරට එන ලොකු එළියක් එන ඊට පස්සේ ආයි අඩු වෙනවා. හරි. හරි. ඒකත් ගන්න පුළුවන්. එතකොට කියන්නේ හිරු එළියේ ප්‍රබලත්වය කියලා ගන්න. සමහර වෙලාවට අවුවේ පිච්චෙනවා. සමහර වෙලාවට යාන්තම් තියෙනවා නේද? ගානක්වත් නැහැ. එහෙමත් තියෙනවා. ඒක ගත්තා. හරි. එහෙනම් ඔන්න අපි මේ වෙනකොට මේ ලෝකයේ තියෙන ඇත්තටම වර්ග තුනක්. ඒ කියන්නේ සංඛ්‍යා වර්ග තුනක් තමයි. ඔය ගණනය කිරීම වර්ග තුනක් තමයි මේ කතා කරන්නේ. දැන් ඔයාලට කියන්න පුළුවන් දේ වර්ග තුන මොනවද කියලා? පළවෙනි එක මොකක්ද? නියත අගයන්. අන්න හරි. අන්නේ වචනේ අපි පාවිච්චි කරන්න පුරුදු වෙමු. නියත අගයන්. ඔන්න පහුවෙලා එකතු වෙච්ච දරුවෝ ඉන්නවා කියන්න උදාහරණ නියත අගයන් වලට. පහුවෙලා ආපු අය ඉන්නවනේ. එයාලට තේරුම් ගන්න නියත අගයන් දෙකක් තුනක් කියන්නේ ඉක්මනට කියන්නේ ඉතින්. වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරයි. සතියකට ඇති දින හරි. ගණන හරි. ගණන අතක ඇඟිලි ප්‍රමාණය හරි. සංගීතයේ ස්වර ඉංග්‍රීසි ස්වර අක්ෂර 10ට ප්‍රථම සංඛ්‍යා හරි. 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 ඒවට තමයි කියන්නේ නියත ඉංග්‍රීසි ස්වර අගයන්. අක්ෂර හරි පුතේ. හරි. ඊළඟට සංගීතයේ ස්වර ඇති ඈ. හරි. දැන් ඒවා නියත අගයන් ස්ථිරයි. ඔයා කිව්වත් එකයි මං කිව්වත් එකයි නේද? මහා බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වොත් ඒ ටික එච්චර තමයි වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ જાතිය මොකද්ද? අඥාත පදයන්. අඥාතගයන් අඥාත අඥාන එහෙම නෙමෙයි අඥාත පදයන්. ඔක සරලව කිව්වොත් නොදන්නා. මුදේ මාළුවන් නොදන්නා අග. ගසක ඇති ගෙඩි ගන්න මානක ඇති මුදල ගෑන් ගසක දිතුරු ඇති එඩි ගණන ඔව්. පොතක ලියා ඇති පිටු ගණන හරි. ඒ කියන්නේ අපි ලියපු නැති අලුත් ඒවා හිතුනොත් කියන්නේ දැන් මම කියන්නම්කෝ බස් එක සිටින මගීන් ගණනනේ. බසෙන් බසයට වෙනස් වෙනවනේ. නේද? බස් රථවල මගීන් සංඛ්‍යාව. රතෙන් රතයට වෙනස් වෙනවා. සමාන ගණන් යන්නේ නැහනේ. නේද? ඊළඟට නගරයක සිටින මිනිසුන් ගණන හරියට හරි. නගරයක මිනිසුන් නැත්නම් ජනගහනය හරියට හරි. අන්න ඒවා තමයි. එක එක නගරෙන් නගරයට ඒවා වෙනස් වෙනවා. හැකරල්ලන්ගේ හැබැයි අපි දැන් මෙතෙන්ට මේ නොදන්නා ගයන් වලට අර වෙනස් වෙන ඒවනුත් දා ගන්නවා. එහෙම දා ගන්න නැතුව ඉමු ඈ. අඥාත පදයන් නොදන්නා ගයන් විතරයි. එක බස් රථයකනේ. එක් බස් රථයක සිටින මිනිසුන් ගාන එක දන්නේ නැහැ. එහෙම හිතමු. හරි. තුන්වෙනි එක මොකද්ද? නිතරම වෙනස් වෙනවා. ඔය දැන් කිව්වේ බස් රථ ගොඩාක් ගත්තොත් හැම එකම වෙනස්. විචල්‍යයන් විචල්‍යයන්. එතකොට ඔයාගේ පන්තියේ ගේ එළිය හරි ඔයාගේ පන්තියේ ළමයින්ගේ ස්කන්ධය ගත්තොත් නැත්තම් බර කියලා කියන්නේ අපි හැමෝගෙම සමානද? නැහැ නැහැ. උස ගත්තොත් මුදුරල ඔව් උස ගත්තොත් නැහැ වෙනස්නේ. හරි. මුහුදු රළේ ප්‍රබලත්වය නැත්තම් උස නේද? මුහුදු රළේ වේගය එහෙම ගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඒවට අපි කියනවා විචල්්‍ය අගයන් කියලා. විචල්්‍ය අගයන්. මේකෙන් දෙකක් දන්නේ නැහැ එකක් දන්නවා. මොකද්ද දන්නේ එක? මේවෙන් එකයි දන්නේ අපි. නියතාගයන් නියත අගයන් පමණයි දන්නේ නේ. මේවා දන්නා අගයන්. මේවා දන්නවා නේද? ඒ වගේම අඥාත පදයන් නැත්තම් නොදන්නේවා තියෙනවා. ඊළඟට විචල්්‍ය අගයන් තියෙනවා. ඒවා දන්නෙත් නැහැ. එහෙනම් මෙන්න මේ වර්ග දෙක හඳුන්වන්න විතරයි. මොනවද? නොදන්නා ප්‍රමාණය ඒ වගේම වෙනස් වෙන ප්‍රමාණය හඳුන්වන්න වීජීය සංකේත පාවිච්චි කරනවා. වීජීය සංකේත මම කියන්නම් උදාහරණයක්. ඔන්න අහගන්නකෝ. මම කියනවා මගේ ළඟ ඇති මුදල x වේ කියලා. කාටවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලා කියනවා ඔයාලා ළඟ තියෙන මුදල එක්කෙනෙක් ගාව y, තව කෙනෙක් කියනවා t කියලා. ආන්න එහෙම කියන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන් මගේ බර w කියලා. ආන්න ඒ වගේ වීජීය සංකේත පාවිච්චි කරනවා. නැත්නම් වාහනයක වේගය y කියලා ගන්නවා නේද? y උනාට සැරෙන් සැරේ වෙනස් වෙනවා. අපි සලකනවා y කියලා.
y එක වෙලාවකදී පැයට කිලෝමීටර් 50 වෙන්න පුළුවන්, තව වෙලාවකදී 55 වෙන්න පුළුවන්, තව වෙලාවකදී 30 වෙන්න පුළුවන්, තව වෙලාවකදී බිඳුවයි වාහනේ නවත්තලා නේද? එහෙම නැත්නම් හැප්පිලා එහෙම වෙන්න පුළුවන්. එතකොට y කියන ඒවා නිතරම වෙනස් වෙනවා. එතකොට වාහනයක වේගය y. ආන්න ඒ වගේ මේ ඉදිරියට එනවා පුතේ වීජීය සංකේත භාවිතා කරන ගණිතය. ඒකට කියනවා වීජ ගණිතය. මොන ගණිතයද? වීජීය සංකේත භාවිතා කරන ගණිතයට කියනවා වීජ ගණිතය. බීජ එහෙම නෙමෙයි ඈ. වයන්න තියෙන්නේ. ඉතින් මගේ වයන්න ටිකක් අමුතුයි ඈ. වයන්න ලියන්නත් බෑ දැන් මතකද? වීජ ගණිතය. හොඳට මතක තියාගන්න බීජ නෙමෙයි. බීජ කිව්වොත් ඇටනේ. ඇට ගණිතය නෙමෙයි මේක. වීජ ගණිතය. වීජීය සංකේත භාවිතා වන වීජ ගණිතය. එතකොට වීජීය සංකේත සඳහා ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් ලකුරු භාවිතා කරනවා. A B C D y නැත්නම් x y තව ගොඩක් තියෙනවා මම ටිකයි ලියන්නේ x y ඔය වගේ කරනවා. ඊළඟට ග්‍රීක් කෝඩිය අකුරුත් පාවිච්චි කරනවා. නෑ කැපිටල් අකුරුත් පාවිච්චි කරනවා. කැපිටල් A, කැපිටල් T, කැපිටල් R, කැපිටල් W ඊළඟට කැපිටල් N ඔය වගේ ඒවත් පාවිච්චි කරනවා. ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් ලකුරු, ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුරු, ඒ වගේම ග්‍රීක් කෝඩිය අකුරුත් පාවිච්චි කරනවා. ඔන්න මේ ටික තමයි ඔයාලට අලුත් වෙන්නේ බලා ගන්න. ඒක ඇල්ෆා කියලා අකුරක් තියෙනවා. ඊළඟට බීටා කියලා අකුරක් තියෙනවා. ඩෙල්ටා කියලා අකුරක් තියෙනවා. දැන් ඩෙල්ටා නේද යන්නේ මේ දවස්වල මොකද්ද? ඔව් ඩෙල්ටා. ඊළඟට ගමා කියලා තියෙනවා. ගැමා කියලාත් කියනවා, ගමා කියලාත් කියනවා. ඒකත් ඔය R අකුර වගේ ඈ. ඊළඟට මියු කියලා තියෙනවා. ඊළඟට සිග්මා කියලා තියෙනවා. තව ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් මේවා ග්‍රීක් කෝඩිය අකුරු. ඉදිරියේදී මේවත් ඔබ පාවිච්චි කරනවා. x කිරණ, ගැමා කිරණ, බීටා කිරණ එහෙම ඔයගොල්ලන්ට ඉදිරියේදී අඳුර ගන්න පුළුවන් වෙනවා. හරි? එතකොට වීජීය සංකේත සඳහා නේද? වීජීය සංකේත සඳහා මේන්න මේ වගේ ඉංග්‍රීසි හෝඩියේ සරල අකුරු එහෙම නැත්නම් සිම්පල් අකුරු ඊළඟට කැපිටල් අකුරු ඊළඟට ග්‍රීක් හෝඩියේ අකුරු භාවිතා කරනවා. හැබැයි සිංහල අකුරු දෙමළ අකුරු එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. අපි ආසයි තමයි අපේ අකුරු දාන්න. නමුත් ඉතින් ඒව භාවිතා වෙලා නැහැ මෙච්චර කාලෙකට. ඒ නිසා අපිට ඒව අලුතෙන් දාන්න බෑ. right. දැන් ඔයාලා ලියා ගන්න ලියපු ඔක්කොටම පල්ලෙහෙන් මේ 1 2 3 කියලා දාලා මේ 3 ලියලා මෙන්න මේ දෙක ඉස්සරහෙන් වීජීය සංකේත භාවිතා කරයි කියලා ලියන්න. භාවිතය කියලා ලියන්න. මේ දෙකට පමණයි වීජීය සංකේත භාවිතා වෙන්නේ. තව ලස්සනට කැමති විදියකට පාට පෑන් එහෙම තියනවා නම් පාවිච්චි කරලා මේක ලස්සනට සටහන් කරගන්න. නියතගයන් වලට නැහැ. අඥාත පදයන්. ඒ කියන්නේ නොදන්නා ඒවට සහ විචල්‍යයන්. ඒ කියන්නේ වෙනස් වෙන ඒවට වීජීය සංකේත භාවිතා කරනවා. ඒ වීජීය සංකේත සඳහා ඉංග්‍රීසි සිම්පල් අකුරු, ඉංග්‍රීසි කැපිටල් අකුරු, ඊළඟට ග්‍රීක් කෝඩියේ ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා, මියු, එප්සයිලන් වගේ අකුරු පාවිච්චි කරනවා. තමයි මේ ග්‍රීක් කෝඩිය අකුරු ටික ලියන්න කලබල වෙන්න එපා. දැනට එහෙම අත්‍යවශ්‍ය නැහැ. දැනගන්න විතරයි කිව්වේ ඈ. ඔයාලගේ 6 ශ්‍රේණියේදී මේවා පෙන්නන්නවත් කියලා නැහැ. ළමයි බය වෙනවනේ. එනකොට එහෙම ඒවා තියෙනවා. ඔන්න ලියලා ඉවර නම් අත උස්සන්න ඔය ටික. අපිට ඔබේ වේගය බලා ගන්න පුළුවන් ඒක. ගණිතයේදී නිවැරදි බව වගේම වේගයත් අතිශය වැදගත්. පැහැදිලි බව, නිවැරදි බව, වේගය. ඒ ටික නැත්තම් වැඩක් නැහැ ගණිතේ. හරි පුතේ හරි අත උස්සන්න. එතකොට මට ඔයා ගත්ත හැකි ප්‍රමාණය. ඔය තිසුමී ගගන අත උස්සන්නේ.
මයික් එක ඔන් කරන්න බෑ කියලා කිව්වේ නේද? හරි. හරි. දැන් මෙන්න මෙහෙමයි වීජීය සංකේත කියලා භාවිතා වෙන්නේ මෙන්න මේවා. එතකොට මේ විදිහට වීජීය සංකේත භාවිතා කරමින් පවතින ගණිතයට කියනවා වීජ ගණිතය කියලා. මම ඒක කිව්වා ඔබට ඒක තේරෙනවා ඇති. මම කියන්න යන්නේ දැනට අවශ්‍ය වෙන එකක් නෙමෙයි ඉදිරියේදී ඕන වෙන එකක්. මේ වීජ ගණිතය කොච්චර වැදගත්ද කියනවා නම් වීජ ගණිතයනේ නේද? වීජ ගණිතය සාමාන්‍ය පෙළ විභාගයේ සාපේ කියලානේ කියන්නේ නේද? සාමාන්‍ය පෙළ විභාගයේ 25%. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයෙන් 4න් එකක් තියෙනවා. ඔන්න තේරුම් ගන්න වටිනා. අපි දැන් මේ මොහොතේ ආරම්භ කරන වීජ ගණිතය කියන පාඩම් කොටස් ටික මේක යනවා 10 11 12 13 දිගටම ඉගෙන ගන්න තියෙනවා වීජ ගණිත කොටස්. එතකොට මේවා දැන් ඔයාලට මෑත කාලීනම තියෙන රජයේ විභාගයේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යත් ඉවරයිනේ දැන්. එතකොට සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ 25% ප්‍රතිශත පාඩම කරන්නේ නැද්ද? එතකොට 25% කියන්නේ 4න් එකක්. ඒ කියන්නේ ලකුණු 100න් ලකුණු 25කටම අදාළ ප්‍රශ්න සකස් වෙන්නේ වීජ ගණිතය. තව කොටසක් තියෙනවා ජ්‍යාමිතිය කියලා. ජ්‍යාමිතියනොත් 125. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයෙන් භාගයක්ම තියෙන්නේ වීජ ගණිතය සහ ජ්‍යාමිතිය. ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති මේ වීජ ගණිතයේ තියෙන වැදගත්කම. ඒ නිසා අද පටන් මේ ඉගෙන ගන්න වීජීය සංකේත ඇතුළත් වෙන මේ ගණිතය ඉතාම වැදගත්. ඒ වගේම ඉතාම රසවත්, හරිම සරලයි. මුල ඉඳලා තේරුම් ගන්න ඕන. ඒකේ වටිනාකම ගැනයි පැහැදිලි කරේ. ඒ නිසා දැන් මුලම අවස්ථාවේ අතාරින්න නැතුව කල්පනාවෙන් ඒ කොටස් ටික ග්‍රහණය කරගන්න ඕන. එතකොට සාමාන්‍ය පෙළ විභාගේ 4න් එකක් තියෙන්නේ වීජ ගණිතය. මතක තියාගන්න. right. දැන් අපි වීජ ගණිතය නැත්නම් වීජීය සංකේත භාවිතා කරන්නයි යන්නේ. අපි ඉස්සෙල්ලාම එකක් දෙකක් කියමු බලන්න ඕන. මම එකක් කියනවා මගේ ළඟ ඇති මුදල y කියලා. ඔයාලත් කියන්න එක එක්කෙනා මුදල ගැන කියන්න එපා වෙන මොනවා හරි. වීජීය සංකේතයක් දාලා කියන්න දැන්. ඉස්සර වෙන්න කවුරු හරි. නැත්තම් මමම කියන්න. මගේ වයස W. අන්න හරි මගේ වයස W. දැන් කියපු අය කියන්න එපා ඈ. අනිත් එකක් කියපු අය දැන් ලියන්න ඒ වගේ. මොකද අපි කියමු වීජීය සංකේත භාවිතය. වීජීය සංකේත භාවිතය කියලා ලියලා එකක් කිව්වනේ දැන් ඔයාලා. ඒක හරි අලුත් ඒවා හරි ලියාගෙන යන්න අර දෙකෙන් ඕනම එකක්. විචල්‍යත් හරි නොදන්නේවත් හරි. මම පෑනක ඉතිරිව ඇති තීන්ත ප්‍රමාණය x. මොනවද x කියන්නේ? අපි මිලිලීටර් x කියලා වගේ එකක් දාමු නේද? ඒක පුතේ මගේ නම A කියන්නේ නැතුව නමට ඇති අකුරු ගණන A කියලා කියමු නේද? නැත්නම් මගේ උස ඒ වගේ එකක් ගමු පුතේ. දැන් ඔයාගේ වයස හරි. ලියන්න දැන් පට ගාලා ලියන්න. කැමති ඉංග්‍රීසි අකුරක් දාන්න නැත්නම් ඉංග්‍රීසි කැපිටල් සිම්පල් ඕනම එකක් දාන්න පුළුවන්. එහෙම කීපයක් ලියන්න. වීජ්‍ය සංකේත භාවිතා කරලා ලියන්න. සුළඟේ වේගය t වේ. වාහනේ වේගය v වේ. නේද? ඊළඟට රොකටේ නැත්නම් විදුලි දුම්රියේ වේගය w වේ. නේද? පසුගිය බදාදා වර්ෂාපතනය m වේ. නේද? හෙට අපේක්ෂිත වර්ෂාපතනය y වේ. අන්න ඒ වගේ ලියන්න ඕන තරම් ලියන්න. වීජ්‍ය සංකේත ඔය ලියන්න. දැන් කියපු නැති අය කියන්න ඕනේ. එකක් කිව්වනම් එයාලා ලියන්න. දැන් මට මෙතන ඉන්න තව 6-7 දෙනෙක් කියපු නැති. ඒගොල්ලෝ කියන්න දැන්. කියපු අය අත උස්සන්න බලන්න. එකක් කියලා මම ඒක මමත් ඒක කියන්න ඕනේ. ඔයාලා කිව්වා මමත් කිව්වා. අන්න එහෙමයි අත උස්සන්න.
සනුකගේ හරි සනුජිගේ හරි සර් මගේ බර ඒ අන්න හරි මගේ ස්කන්ධය නැත්තම් බර ඒ වේ හරි ලියන්න ඔයාලා තව ඒවා ලියන්න කියපු නැති අය කියන්න ඉක්මනට එකක් තිසුමි ගගනලයි ගසක ගෙඩි ගණන ටීවේ හරි ඒක හරි සර් සුළඟේ වේගය W හරි පුතේ හරියට හරි මගේ උස D හරි හරි මගේ උස D තව කියපු නැති අය ඉන්නවා දැන් ඔන්න වාහනේ උපරිම වේගය v හරි 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 ඔව් වාහනේ උපරිම වේගය v හරි කියපු අය ආයි කියන්න එපා අම්මගේ ඉසෙට් ඇවුන් හරි 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 අම්මගේ වයස ඉසෙට් හරි 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 කියපු අය ආයි කියන්න සූර්යගේ උෂ්ණත්වයයි හරි හරි පුතේ හරි ගිනි පෙට්ටියක ඇති කූරු ගණන T නියමයි අන්නේ වගේ දේවල් දෙන්න බලන්න කොච්චර වටිනවද කියලා හරි 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 සමචතුරස්‍රයක ඇති පාද ගණන x වේ ඒක නම් එපා පුතේ ඒක දන්නවනේ අපි කියන්න බලන්න සමචතුරස්‍රයක පාද කීයද දන්නව නේද 4යි කියලා දන්නවනේ ඒක ගන්න එපා ඈ දන්නේ නැති ඒවානේ අපි ලියන්නේ වෙන එකක් කියන්නේ නිවසක උස C ආයේ දෙකම හරි නිවසක උස C හරි නිවසේ උස හරි මුහුදේ මාළුවන් ගන්නත් හරි දෙකම හරි ඒකවල අත උස්සන්න පෙබරවාරි මාසයට ඇති දින ගණන n වේ ඒක දෙකක් වෙන හින්දා වෙන්න ඇතිවා කියන්නේ ඒක නොගත්තත් කමන්නේ ඒක අකුරු T හරි 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 දැන් ඔයාලා කේසා කිව්වා දැන් කීපයක් මගේ පොතේ පිටු C ලියා ඇති පිටු ගාන නැත්නම් ඉතිරි පිටු ගාන කියලා ගමු ඈ නැත්නම් පොතේ ගහලා තියෙනවනේ පිටු 40යි 80යි 120යි කියලා නේද තව කියපු නැති අය ඉන්නවද යසිරු කිව්වේ නැද්ද තරුල් කිව්වා සර් කිව්වද අත උස්සලා නැහැ නේ ඉතින් ඒකනේ ප්‍රශ්න ඔක්කොම කිව්වා නේද තරුල් කිව්වද තරුල් උතුරන වතුරේ උෂ්ණත්වය D ඒක නම් පුතේ උතුරන වතුරේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 100යිනේ ඒක ඔයා දන්නේ නැති කමට කියන්නේ ඒක පුතේ ස්ථිරාගයක් ඈ දැන් වතුර මිදෙන්නේ නැත්නම් අයිස් වෙන්නේ බිඳුවේදී ඈ එහෙම තියෙනවා ඒවා ස්ථිරයි ඒක නැතුව වෙන එකක් ගමු පුතේ රයිට් එහෙනම් ඔන්න වීජ්‍ය සංකේත භාවිතා වෙන අවස්ථා අපි ගොඩක් සාකච්ඡා කරා දැන් අපි ටියුට් එකට යනවා ඔන්න බලන්න මේ තියෙන නගරයක ඇති මිනිසුන් ප්‍රමාණය n වේ හරි ඒකත් හරි දැන් අපි එතනින් ඉදිරියට යමු ඔයාලා ලියලා ඇති දැන් ගොඩක් හරි විචල්්‍ය අගයන් සඳහාත් අඥාත අගයන් සඳහාත් ගණිතයේදී වීජ්‍ය සංකේත භාවිතා කෙරේ පහත සඳහන් අගයන් සඳහා සුදුසු වීජ්‍ය සංකේත යොදාගෙන වාක්‍ය ගොඩනගන්න ඔන්න දැන් මම දෙනවා කීයක්ද බර ගානක් දෙනවා 15ක් දෙනවා ඉස්සෙල්ලාම මේක අකුර දාන්න ඕන මෙන්න මෙතෙන් ක්‍රීඩා තරඟවලට සහභාගී වන ක්‍රීඩකයින් ගණන කියලා ලියලා ඔයා කැමති අකුරක් ලියලා වේ කියලා ඉවර කරන්න නැත්නම් ගණන x වේ ඕනේ පොල් වත්තක කඩා ගන්නා ගෙඩි ගණන w ආන දැන් ලියන්න මේ ටික ඉස්සෙල්ලා පළවෙනි 10 ලියන්න ඔයාලා කැමති අකුරක් දාලා ලියන්න. වාක්‍ය ආයසරයෙන් ලියන්න ඕනේ. ක්‍රීඩා තරඟවලට සහභාගී වන ක්‍රීඩකයින් ගණන T. පොල්ලත්තෙන් කඩා ගන්නා ගෙඩි ගණන W. අන්න එහෙම අකුරක් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් O අකුර එහෙම අපි පාවිච්චි කරන්නේ නැහැ. පුළුවන් නම් හේතුව කියන්නේ. බිඳුව වගේ නිසා අන්න හරි පුතේ පැටලෙනවානේ බිඳුව වගේ හින්දා.
සර් ඉංග්‍රීසි අක්ෂරය දාලායි අනිත් විදිහට නෑ දෙවෙනි නෑ එක නෑ ලියන්න ඉංග්‍රීසි ඕනද? අක්ෂරය විතරයි. ඉංග්‍රීසි අක්ෂරය දාලා විතරක් ලියන්න. ඔයාලට මේ ටියුට් එක දෙනවා. ටියුට් එක දුන්නේ නැත්නම් මේ ටික ටිකක් කියා දීලම දෙන්න. ටියුට් එක අද දෙනවා ඔයගොල්ලන්. ටියුට් එක හදලා තියෙන්නේ. මේ ටියුට් එකේ තියෙන ඒවා. පළවෙනි 10 නැත්නම් ඔය පළවෙනි 5 විතරක් ලිව්වත් කමක් නැහැ. මොකද ඊළඟට ටියුට් එකේ ලියන්න පුළුවන් ඉතුරු ටික. හරි ඒ ටික කතා කරන්න ඕනේ නැහැ නේද එහෙනම්? තේරෙනවනේ? ඔය කැමති අකුරක් දාන්නනේ තියෙන්න පුළුවන් නේද? පුළුවන් සර්. පුළුවන්. අපි ඉදිරියට යන්න එහෙනම් ඈ. උත්තර කතා කරන්න දෙයක් නැහැ. අකුරක් දාලා ලියන්න තියෙන්නේ. හරි. මෙන්න මේ දෙවෙනි ගැටලුවට යන්නකො. පියාගේ වයස පුතාගේ වයසට වඩා අවුරුදු 30ක් වැඩිය. පුතාගේ වයස වීජීය සංකේතකින් දක්වන්න. පියාගේ වයස වීජීය සංකේත භාවිතයෙන් දක්වන්න. පොඩි අවස්ථාවක් දෙනවා පොඩ්ඩක් උත්සාහ කරන්නකෝ වැරදුනාට කමන්නේ ඈ. දෙවෙනි ගැටලුව හදන්න පොඩි අවස්ථාවක්. ඔව්. සර් ඔව් කියන්න. කියන්න අපිට ඇහෙනවා. සර් පන්ති ඉවරන කීයද? කවුද අහන්නේ? කවින්දද? අපි පන්තිය නවත්තන්නේ 9ට. 9ට. ඉක්මනට දෙවෙනි ගැටලුවට උත්තර ලියන්න බලන්න. වැරදුනාට කමන්නේ. එහෙමයි අපි බීජ ගණිතය ඉගෙන ගන්න. දැන් බීජ ගණිතය පිළිබඳ මූලික දැනුමක් තියෙනවා. දැන් භාවිතා කරන්න ඉගෙන ගන්න යන්න. ලියලා ඉවරයි. මොකක් හරි වරදින් හරි ලියන්න ඕනේ. හරි එහෙමනේ ඉගෙන ගන්න ගණ. ඔන්න ලියලා ඉවරයි අත උස්සන්න. ඔය කොටු කරලා තියෙන පළවෙනි ගාන. පියාගේ වයස පුතාගේ වයසට වඩා අවුරුදු 30කින් වැඩිය. පුතාගේ වයස වීජීය සංකේතකින් ලිව්වා. ඒක භාවිතා කරලා පියාගේ වයස උත්සාහයක් ගන්න. වරදින්න පුළුවන්. දැන්ට 3 දෙනෙක් ඉවර කරලා තියෙනවා. වැරදුනාට කමන්නේ. දැන් මේ තියෙන්නේ ඕගොල්ලන්ට කොච්චර ගොඩ ඉඳන් පීනන්න කියා දුන්නට වැඩක් නැහැ නේ. ඔයාලා වතුරට දාන්න උනේ වගේ. දැන් ඔයාලා තමයි දැන් පීනන්න දඟලන්නේ නේ. ඒකයි එතකොටයි පුළුවන් වෙන්නේ. ඒ නිසා පොඩි උත්සාහයක් ගන්න මේක ලියන්න. වැරදුනට කමන්නේ. 3 දෙනයි තවමත් කියලා තියෙන්නේ. හරි. ලියලා තියෙන්නේ දැනට 4ක් වුණා. සනුක නවින්දු තිසුමි ඇන් ගගන ඊළඟට අකේෂ අකීෂා. ඒකලු ලියලා තියෙනවා. හරි. ඔන්න බලා ගන්න මේකේ උත්තරේ ලියන්න. දැන් ඔයාලට මේ බෝඩ් එක පේනවද? මම 2 කියලා ප්‍රශ්නේ ලියලා තියෙන එක පේනවද කියන්නකෝ ඉස්සෙල්ල. ඔව් සර්. පේනවා සර්. පේන්නේ නැති කෙනෙක් ඉන්නවද කවුරු හරි? පේනව නේද ඔක්කොටම? නැත්තම් මේ ෂෙයා කරපු ස්ක්‍රීන් එක අයින් කරන්න ඕනේ නැත්තම්. ඕනේ නැහනේ. රයිට්. එහෙනම් බලා ගන්න මේක හදන හැටි. ඔන්න අහගන්න හොඳට. දැන් වැඩ නවත්තලා අහගන්න. පියාගේ වයස පුතාගේ වයසට වඩා අවුරුදු 30කින් වැඩි. පළවෙනි ප්‍රශ්නේ කියනවා පුතාගේ වයස වීජීය සංකේතකින් දක්වන්න කියලා. දෙවෙනි එකේ කියනවා පියාගේ වයස වීජීය සංකේත භාවිතයෙන් දක්වන්න කියලා. අපි මෙහෙම හිතමු. මම මේ කියන එක හොඳට අහගන්න. දැන් ඔයගොල්ලෝ බීජ ගණිතය දන්නේ නැහැ තාම. ඒක කියා දෙන්නයි ඒක තේරුම් කරවන්නයි හදන්නේ මේ ඔයගොල්ලන්ට. ඒ නිසා වෙන තැන්වල අවධානය නැතුව මම මේ කියන දේ කරන දේ විතරයි බලාගන්න. වෙන දේවල් කළොත් බඩු. සාමාන්‍ය පෙළ 125. හරි?
දැන් මෙහෙම හිතන්නකෝ. පුතාගේ වයස අවුරුදු 12යි කියලා හිතමුකෝ. නිකමට කියන්න පියාගේ වයස හොයන්නේ කොහොමද කියලා. මෙයා පාවිච්චි කරලා කොහොමද පියාගේ වයස හොයන්නේ? 12 අඩු කරනවා. මට තේරුන්නේ නැහැ. හිතලද කිව්වේ ඔය? 30න් 12ක් අඩු කරනවා. මොකටද 30න් 12ක් අඩු කරන්නේ? 12ට 30ක් එකතු කරන 12ට 30ක් එකතු කරන අවබෝධ කරගන්න ඕනේ පුතේ සරලව. දැන් ඔයාගේ වයස අවුරුදු 12 නම් ඔයාට වඩා තාත්තා අවුරුදු 30ක් වැඩිමල් නම් 30න් 12ක් අඩු කරලා හරියන්නේ නැහැ. එතකොට වෙනසක් නේ හොයන්නේ. ඔයාගේ වයසට අවුරුදු 30ක් මොකද කරන්න ඕන? එකතු කරන්න ඕන. හරි. දැන් 12 කියලා අපි දන්නේ නැහනේ. අපි හිතමු ඒකට වීජ්‍ය සංකේතයක් ඔයා දැම්ම කියලා ඒ කියලා. එහෙනම් මෙතන ලියවෙන්නේ මොකක්ද? කියන්නේ ඔයාගේ වයස A නම් තාත්තගේ වයස ඒ කොච්චරද? ධන A ධන කියන්නේ ඉතින්. හරි හරි A ධන 42යි. ඔන්න වැඩේ කෑවා. ඔයාගේ වයස 12 නම් ඒ ධන 30 ඒ ධන 12. A ධන 30 පුතේ එන්නේ. ඔන්න පියාගේ වයස T නම් ඔයාගේ වයස T නම් තාත්තගේ වයස කීයද? T ධන 30. P ධන 30. වෙන කිසි දෙයක් ගැන අවධානය තියාගන්න එපා. මම මේ ලියන ඒවා විතරක් ඔලුවට ගන්න. එහෙනම් මම මෙතන පියාගේ වයස ලියනවා B ධන 30 කියලා. එහෙනම් ඔයාගේ වයස කීයද? B හරියට හරි. B ඔයාගේ වයස මම ලියනවා කැපිටල් R කියලා. එහෙනම් කියන්න පියාගේ වයස. කැපිටල් R 30යි. මම ලියනවා තාත්තගේ වයස K ධන 30 කියලා. ඔයාගේ වයස කොච්චරයිද? K ඔයාගේ වයස ලියනවා මම M කියලා. කියන්න තාත්තගේ වයස. M ධන 30යි. M ධන 30යි. ඔයාගේ වයස ලියනවා මම ඇල්ෆා කියලා. මේම මාළුවා වගේ ඇල්ෆා. තාත්තගේ වයස. ඇල්ෆා ධන 30. ධන 30. බලන්න කිසි ප්‍රශ්නයක් වුණේ නැහනේ. එහෙනම් ඔය පළවෙනි එකේ උත්තරේට ඔයාලා කැමති ඉංග්‍රීසි අකුරක් දාන්න කාගේ වයසටද පුතාගේ වයසට. එහෙනම් තාත්තගේ වයස වෙන්නේ මොකද්ද? එයාගේ වයසට එකතු වෙන්න ඕන කීයක්ද? 30. එතකොට මේ සේරම ලියන්න ඕනේද ඔතන? නැහැ. එහෙනම් කීයක්ද ලියන්න ඕනේ? එකයි. එකයි. දැන් T ලියන කෙනා ලියන්නේ මෙන්න මේ දෙක තමයි උත්තරේට. ඔක්කොම ලියන්නේ ඔක්කොම ලියුවොත් එහෙම මෝඩයි ඈ. මෝඩකම තමයි ඒකෙන් පෙන්නන්නේ. රයිට්. ඔන්න මං හිතනවා දෙවෙනි ගාන හොඳට තේරෙන්න ඇති කියලා. තේරුණාද? තේරුණා සර්. ඒක තේරුණා නම් ඉතාලම හොඳයි. දැන් යනවා එහෙනම් තුන්වෙනි ගැටලුවට. දැන් ඔයාලා තුන්වෙනි ගැටලුව කරන්න යනවා. තුන්වෙනි ගැටලුව. කලාට කවන්නේ කියන්න තහනම් කෙරුවා අත ඉස්සුවා. ඔයාලා තේරුම් ගනි මුල ඉඳලා කොච්චර ලේසියෙන් බීජ ගණිතය ඉගෙන ගන්න පුළුවන්ද කියලා. මේ අයියලා අක්කලා බොරුවට දාඩිය පෙරාගෙන දඟලනවා. හේතුව මොකද වෙන්නේ? මුල හරියට ඉගෙන ගත්තේ නැතිකම. ඉදිරියේදී ගොඩාක් සංකීර්ණ දේවල් තියෙනවා. හැබැයි මුල ඉඳලා හරියට ගියොත් හරිම ලේසි. ඔන්න දැනටම එක්කෙනෙක් ලියලා කියන්නේ දැන් ඒ තුන්වෙනි එක ඉවර වෙච්ච අයට ඕන නම් 4 5 6 කියන ගැටලුත් පේන්න මම දාන්නම්. ඒවට යන්න පුළුවන් ඈ. 4 5 පේනවනේ ඒවත් ලියන්න. දැන්ට 3 දෙනෙක් ඉවරයි. කියන්නේ උත්තර කියන්න එපා. එහෙම කිව්වොත් වැඩක් නැහැ නේ. හොඳට හිතලා ලියන්න. එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවම කියලා කිව්වේ නෑ. ඒ නිසා කල්පනාවෙන් ලියන්න. කලින් එක දිහා බල ලියන්න එපා. තේරුම් ගන්නයි ඕනේ. දැන්ට 5 දෙනෙක් ලියලා තියෙනවා.
බය වෙන්න එපා. වැරදුනොත් කැපුවා හැදුවා එච්චරයි. ඊළඟ පාර පුළුවන් වෙනවා. හය දෙනෙක් ලියලා තුන්වෙනි ගාන හදලා ඉවරලා අත උස්සන්න කියලා කිව්වේ. දැන්ට 6 දෙනෙක් අත උස්සලා තියෙනවා. 7යි. අටයි. ඉතින් තප්පර දෙකක වැඩක් තියෙන්නේ. ඉතින් තාම සමහරු මේක ලියලා නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට බැරුව නෙමෙයි. ඔයාලට ඕනිකමක් නැතිකම අවධානයක් නැහැ. ගෙදර වෙන වැඩ කරනවා, වටපිට බලනවා. පන්තිය නවත්තන්න කීයද කියලා හිතනවා. එහෙමනම් කරුණාකරලා අයින් වෙන්න පන්තියෙන් නේද? අපිට මෝඩයෝ ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය නැහැ. ඔව් හරි 9 දෙනෙක් දැනට ඉවරයි. ඉන්නවනම් ඉන්න හරියට ඉගෙන ගන්න. අපි මේ ඒකට එහෙම නෙමෙයි දඟලන්නේ. අපේ ඉන්න ළමයි ඒකෙන් මෙහා නතර වෙන්නෙත් නැහැ. ඒක අපි ගණන් ගන්නෙත් නැහැ. එතනින් එහා ඉගෙන ගන්න ඕනේ. ලකුණු 75 මොකටද? එවෙනි එක පෙන්නනවද? ඈ පුතේ? එවෙනි එක පෙන්නනවද? සර් ඊටු ටික පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? ඉන්න පුතේ මේක ඉවර වෙලා පෙන්නන්නම් ඈ. දැන් ඔයාලට පේනවනේ 5 වෙනකම් පේනව නේද? ඔව් සර්. හරි හරි. ඉවරයි. හරි මං මේක කියා දෙන්න මොකද තාම 10 දිනයි මේක හදලා තියෙන්නේ. රයිට්. ඔන්න කතා කරනවා. ඔබෙන් අහන්නේ තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුවේ මොකද්ද කියන්නේ? පළවෙනි එක කියනවා පොල් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩි වෙලා කියලා. පොල් ගෙඩියේ කලින් මිල වීජීය සංකේතකින් ලියන්න ඕන. මම ලිව්වා P කියලා. ඔයාලා කැමති අකුරක් දාලා ඇති. ඒවා අදාළ නැහැ. ඕනම අකුරක් නිවැරදි. පැහැදිලිද කියන එක? ඔව් සර්. හරි. එහෙනම් මගේ එකට අනුව මම මේ දෙවෙනි එකට ලියන්න ඕනේ මොකද්ද කියන්නකෝ. මගේ එකට අනුව. P ධන 5. හරියට. P ධන 5. මගේ එකට අනුව P ධන 5. එහෙනම් ඔයාලා උත්තරේ බලන්න ඕනේ ඔයාලගේ එකට අනුව. හරි? මම හිතනවා ඔක තේරෙන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ නේද? කන එක නවත්තන්න බත් කන එක. රයිට් ඔන්න තුන්වෙනි ගානට එනකන් දැන් හදලා තියෙන්නේ 4 5 6 7 ඉක්මනට හදන්න. 4 5 6 7 ඉක්මනට හදන්න. හදලා ඉවරලා අත උස්සන්න. දැන් ඔයාලගේ වේගය තමයි ඊළඟට බලපාන්නේ. ඔයාලා කොච්චර දක්ෂද කියන එක බලන්න පුළුවන් ඔයාලගේ වේගයත් එක්ක. ඔක්කොම ඉවර නම් අත උස්සන්න. 4 5 6 ඔක්කොම 4 5 6 7ක් තියද? ඔව් 7 දක්වාම ඉවර නම් අත උස්සන්න. ඔයාලට පේන්නේ නැද්ද පුතේ බෝඩ් එක? පේනවා සර්. පේනව නේද? මම පොඩ්ඩක් මේ ස්ක්‍රීන් එක නවත්තනවා ඈ. මට පේන්නේ නැතු ගියා ඒකයි. දැන් පේනවනේ? ඔව් සර්. හරි. 4 5 6 7 හරියටම හදන්න හොඳට කියවන්න. දැන්ට දෙන්නෙක් අත උස්සලා තියෙනවා. කොහොම හොඳයි. නවින්දු තිසුමි උත්තරත් හරියන්න ඕනේ. තිසුමි ගගන උත්තරත් හරියන්න ඕනේ. ඒ නිසා නැවත චෙක් කරාට කමන්නේ. හතර දෙනයි දැනට. පහයි
6 දෙනයි. දැන් බලන්න මුලින් ඉඳලා හරියට ඉගෙන ගත්තාම කොයිතරම් ලේසිද කියලා බීජ ගණිතය. ඉතින් ලොකු පන්ති වලට ගියත් ඔච්චර තමයි. අමාරු නෑ. හැබැයි මුලින් ඉඳලා හරියටම යන්න ඕන. දැන් 8 දෙනෙක් ඉවර කරලා තියෙනවා. හරි වෙලාව ඇති අපි සාකච්ඡා කරමු 4 වෙනි ගැටලුවේ පළවෙනි කොටස. ඒක කියනවා නිමල්ගේ වැටුපට වඩා සුනිල්ගේ වැටුප රුපියල් 2100ක් වැඩි කියලා. රුපියල් 2100ක් වැඩි කියලායි කියන්නේ. නිමල්ගේ වැටුප වීජීය සංකේතකින් දක්වන්න. දැන් ඔයාලා විවිධ සංකේත දාලා ඇති මම x කියලා ලියනවා. එතකොට මගේ එකට අනුව නෙමෙයි ඔයාලා උත්තරේ බලන්න ඕනේ. ඔයාලගේ එකට අනුව. කියන්නකො එහෙනම් මගේ එකට අනුව ඊළඟ උත්තරේ මොකක්ද? x ධන ඔව් x ධන x 2100යි 2000 අන හරි දාගන්න ඈ. දැන් x අකුර නොතිබුණා කියලා එහෙම කලබල වෙන්න එපා. මේ තැන් දෙකට ඕනම සමාන අකුරක් එන්න පුළුවන්. y නම් y, t නම් t, w නම් w. හැබැයි 2100 වෙනස් කරන්න තාම. පස්වෙනි ගැටලුව. පහේ පළවෙනි කොටසේ කියනවා පියල් විමල්ට වඩා සෙන්ටිමීටර් 15ක් උසින් වැඩිය. දැන් පියල් තමයි උසින් වැඩි. විමල්ගේ උස වීජීය සංකේතකින් දක්වන්න. එහෙනම් විමල්ගේ උසට මම ගන්නවා v අකුර. විමල් නැත්තම් w ගන්නත් තිබුණා. එහෙනම් මගේ අකුරට අනුව කියන්නකෝ පියල්ගේ උස v ධන 15යි හරියටම හරි. v ධන 15. එතකොට මේ ඔක්කොම සෙන්ටිමීටර් ඒක දාන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ කියනවනේ සෙන්ටිමීටර් කියලා. ඉතින් අර යගෙත් සෙන්ටිමීටර් නේ එතකොට නේද? 6 වෙනි එකේ පළවෙනි කොටස ගමක සිටින පාසල් සිසුන්ගෙන් 25 දෙනෙක් ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබති. ගමේ සිටින පාසල් සිසුන් ගණන වීජීය සංකේතකින් දක්වන්න. මම ඒකට දානවා t කියලා. ඔන්න දැන් ගැටලුව වරදින්න ඉඩ තියෙනවා. d ධන 25යි වැරදි. මං කිව්වනේ බුද්ධියෙන් අවබෝධයෙන් ඕනේ හදන්න. ඔව් වෙනස් අනිත් අයට උදව් මේ උත්සාහ කරන්න පුළුවන්. මම ගත්තා. ඔව් කියන්න. t ඍණ 25යි කවුද යසිරුද කිව්වේ? සනුක සනුක අනේ පුතේ මට පේන්නේ නැහැ නම. හරි. හරි බොහොම හොඳයි. හරියට හරි උත්තරේ. t ඍණ 25 කියලා තමයි එන්නේ. සනුක පැහැදිලි කරන්න ඇයි එහෙම උනේ කියලා. දැන් පාසලේ ඉන්න ඔක්කොම ළමයි ටික තමයි t කියන්නේ. ඒකෙන් 25 දෙනෙක් තමයි ප්‍රාථමික අංශයේ ඉන්නේ. එතකොට අහන්නේ ඉතුරු ටික කොච්චරක්ද කියලා. එහෙනම් ලොකු වෙන්නේ t නේද? දැන් අපි හිතමුකෝ t කියන්නේ 60යි කියලා අපි හිතමුකෝ නැත්නම් 65යි කියලා. එතකොට 65න් 25ක් අඩු කළොත් තමයි මෙතන 40යි කියලා එන්නේ. එකතු කරලා හරියන්නේ නැහැ. ඒකයි මම කිව්වේ එකතු කරන්න, අඩු කරන්න, ಗುಣ කරන්න, බෙදන්න ඒ අවස්ථාවේ හැටියටයි අපි භාවිත කරන්න ඕනේ. එහෙනම් මේකේ ඔයාලට වැරදුනයි මොකද්ද? අඩු කරන්න තියෙන්නේ. ගමේ සිටින පාසල් සිසුන් ගණන තමයි t. එතකොට 25 දෙනයි ප්‍රාථමික අය ඉන්නේ. එහෙනම් ඉතුරු ටික තමයි ප්‍රාථමික නොවන අය වෙන්නේ. තේරුණාද? වැරදුනාට කමක් නැහැ. තේරුණාද කියලා යහන්න. ඔව් සර් කාට හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න ඉක්මනට ඊළඟ එකට යන්න කලින්. නෑ නේද? තේරුම් නැද්ද? තේරුම් නැද්ද කියලා අහන්නේ. නෑ සර් හරි. හරි. ගමේ සිටින පාසල් කතාව පැත්තක දාන්නකො. ඔයාගේ පන්තියේ ඉන්නවල ඈ? සර් ඔව් කියන්න පුතේ.
මට තේරුන්නේ නැහැ හරි ඉතින් පැහැදිලි කරනවා බලා ගන්න. දැන් හිතන්න හොඳට අහගන්න. ඔයාගේ පන්තියේ ළමයි 50ක් ඉන්නවා කියලා හිතන්න. ඒකේ ඉන්නවා ගෑනු ළමයි 30ක්. දැන් පිරිමි ළමයි ගාන හොයන්නේ කොහොමද? 50න් 30ක් අඩු කරනවා. හරි. ඒ වගේමයි මේ කතාවත්. මොකද්ද? ගැටලුව කියවලා නැහැ. ඔය තේරෙන්නේ නැතුව නෙමෙයි ගැටලුව කියවලා නැහැ. ගැටලුව හොඳට කියවන්න. ගමක සිටින පාසල් සිසුන්ගෙන්. එතකොට ඉස්සෙල්ලාම අහන්නේ ගමේ සිටින පාසල් සිසුන් ගණන වීජීය සංකේතකින්. අපි ඒක T කියලා දැම්මා. ඔන්න ගමේ පාසලේ ඉන්න සේරම ළමයි ටික T. ඒ ළමයිගෙන් 25 දෙනෙක් ඉන්නවා මොන අංශෙද? ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන. ඔබෙන් අහන්නේ ප්‍රාථමික නොවන අය. ඒ කියන්නේ මේ අනිත් අය. ඉතින් ඒක හොයන්නේ කොහොමද එහෙනම්? T අකුර අඩු කරනවා 25න්. දැන් අර තේරුන්නේ නැහැ කියපු දෙන්නට තේරුණාද? ඔයාලා ගැටලුව කියවපු නැති එකයි ප්‍රශ්නේ උනේ. තේරුණාද? කොයිද ඒගොල්ලෝ කතා කරන්නේ? තේරුණා නම් තේරුණා කියන්න ඕනේ. නැත්තම් නැහැ. තේරුණා සර්. තේරුම් නැත්තම් නැහැ කියන්න. ආයෙත් පැහැදිලි කරනවා එතකොට. සර් ඔව්. සර් ප්‍රශ්න පත්‍රයක් තිබ්බේ නැහැ සර්. හරි හරි ප්‍රශ්න පත්‍රය පුතේ මේ දැන් පේන්නේ නැද්ද ඔයාලට ප්‍රශ්නේ? පේන. හරි පුතේ හරි. රයිට් එහෙනම් මතක තියාගන්න ඔයාලගේ වයසේදී එකතු කරන්න වගේම අඩු කරන්න දෙන ඒවා තියෙනවා. ඒ නිසා හොඳ සැලකිල්ලෙන් කරන්න ඕන. 7 වෙනි ගාන නැවත බලන්නකෝ දැන් එහෙනම් ඒ අනුව 7 වෙනි ගාන හොඳට චෙක් කරන්න එකතු කරන්නද අඩු කරන්නද කියලා. ඔය දෙක පැටලෙයි නැත්තම් ඒක හොඳට බලන්න. මම උත්තරේ කතා කරන්න කලින් නැවත සැරයක්. පේනව නේද 7 වෙනි ගාන? ඔව් සර්. හරි. ගාන හදන්න කලින් කියන්න එකතු කිරීමක්ද තියෙන්නේ අඩු කිරීමක්ද? ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ. එකතු කිරීමක්ද තියෙන්නේ අඩු කිරීමක්ද? දෙවෙනි කොටසට තමයි ඒක එන්නේ. උත්තර කියවන්න නැවත කියවන්න. බීජ ගණිතය එහෙමයි ස්වરૂපය හංගලා තියෙන්නේ. හරියට ගැට ගැහිච්ච නූල් පන්දුවක් වගේ නේද? ලෙහලා ගන්න ඕනේ අවබෝධයෙන්. උත්තර කියවන්න. ඔයා පළවෙනිය වෙන්න, යාළුවා දෙවෙනිය කරගන්න. එතකොට උත්තරේ එනවා. උත්තර කියවන්න නැවත සැරයක් කියවන්න. එකතු කිරීමක්ද තියෙන්නේ අඩු කිරීමක්ද? කියන්න බලන්න ඔයාලා තේරුම් ගත්ත විදිහට මොකද්ද තියෙන්නේ? එකතු කිරීමක්ද අඩු කිරීමක්ද? සර් මට ටියුට් එක පේන්නේ. පේන විදිහට හදාගන්න පුතේ. ටියුට් එකක් පේනවා, බෝඩ් එකක් පේනවා. ඔයා මේ ටච් කරලා නැතුව ඇති ඒක. මොකේ ඔයා ෆෝන් එකේද බලන්නේ? අඩු කරන්න ඔයා කියන්නේ අඩු කිරීම. දෙන්නෙක් කියනවා අඩු කිරීම කියලා. මම කිව්වේ නෑ මොකුත් තාම. දැන් අර දුවෙකුට පේන්නේ නැහැ කිව්වා ප්‍රශ්නේ පේන්නේ නැහැ කිව්වා මේ එයාට අඩු කිරීම. ඔය පොඩක් කවුරු හරි මේ දෙමව්පියෝ හරි අයියලා අක්කලා හරි ළඟ ඉන්නවනම් පොඩක් ප්‍රශ්නේ පේන විදිහට හදලා දෙන්න ඒ දරුවට. දැන් පේනවද දන්නේ නැහැ. දැන් ඔයාට පේන්නේ බෝඩ් එකද? ඒ පේන්නේ නැති දරුවට? දැන් පේනවා සර් අම්ම හේතුවා. දැන් මොකද්ද පේන්නේ? මේ බෝඩ් එක ටියුට් පේනවා මේ පේපර් ටියුට් එක ලොකුට පේනවා. දැන් ඔන්න මම ආයෙ එහෙනම් දැම්මයි. හරි. ඒ දෙක මේ ටච් කරපු ගමන් මාරු වෙනවා පුතේ. ලොකු පොඩි වෙලා ඒක බලා ගන්න පුළුවන් ඕන එක. රයිට්. එහෙනම් ඇත්තටම මේකේ තියෙන්නේ අඩු කිරීමක් තමයි. ඔක්කොම වගේ කිව්වේ අඩු කිරීමක් කියලා. ඒක හරි. මේ අහන්නකෝ. ඔන්න මීටර් 200ක් දුර දෙවීමේ තරඟයකදී ගැටලුව කියවන්නයි ඕනේ. ජයග්‍රාහකයාට වඩා. ඒතකොට ජයග්‍රාහකයාට වැඩි කාලයක් ගත වෙනවද අඩු කාලයක් ගත වෙනවද? අඩු කාලයක්. අඩු කාලයක්. අන්න හරි. දැන් අපි දිව්වොත් එහෙම කොච්චර වෙලා ගනින්ද දන්නේ නැහැ නේද?
වඩා දෙවෙනියාට තප්පර 3ක් වැඩිපුර ගත වෙයි. ඇත්තනේ. දෙවෙනියට ඊට වඩා වැඩි වෙලාවක් යනවා. එහෙනම් පටන් ගන්නෙ දෙවෙනියාට ගත වූ කාලය මම ගන්නවා A කියලා. එහෙනම් පළවෙනියාට ගත වූ කාලය මම ලියන්න ඕනේ කොහොමද? ඒ ඍණ ඔව්. ඒ ඍණ 3යි. ඒ ඍණ 3යි. ඒ ඍණ 3යි. ඔයාලා ලියලා තියෙන අකුරට අනුව බලන්න W ලියලා නම් W ඍණ 3යි. T ලියලා නම් T ඍණ 3යි. පැහැදිලිද වැඩේ? M එනව නේද? ඔව් ඕන එකක් ඕන අකුර. ඕ අකුර ගන්න එපා. අනිත් ඕන අකුරක් කොට්ටුයි. M ඍණ 3 එතකොට නේද? හරි. දැන් එහෙනම් ඔයාලා දන්නවා බීජීය සංකේත පාවිච්චි කරන්න. ඒ වගේම එකතු කිරීමක්ද අඩු කිරීමක්ද කියලාත් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. හරි? එහෙම නැත්නම් බඩුම තමයි. දැන් තියෙන්නේ හරියම ලේසි ටිකක්. මෙම ප්‍රකාශන ඉලක්කම් සහ සංකේත භාවිතා කර ලියන්න තියෙනවා. ඕන්න පළවෙනි එකයි දෙවෙනි එකයි ලියන්න බැරි නම් විලිලැජ්ජාවේ බෑ. පේනව නේද? ඔයාලට පේනවද? ඔව් පළවෙනි එකයි දෙවෙනි එකයි පේනවනේ. ඔන්න ඉක්මන් කරන්න බලන්න. සර් ඒවා සර් පොඩි ළමයි හදනවා. ඒක තමයි ලියන්න බැයි නම් මං කිව්වේ ලැජ්ජාවේ බෑ. ඒ නිසා ඉක්මනට ලියන්න. ඉවරයි සර්. ලියලා ඉවරද? අත උස්සන්නකෝ එන ඔන්න ඉන්න මං අත් පල්ලෙහා දාන්නම්. ඔන්න අත උස්සන්න ලියලා ඉවරෙච්ච බලමු වේගෙන්. මේවත් ලියා ගන්න වෙනවා ඉතින් මොකටද නේද? ඉවරයි සර්. හරි. ඉක්මන් කරන්න අනිත් තව ලියනවා. තවම 3 දෙනා ඉක්මන් කරන්න. මේ වෙනකොට 7 දෙනෙක් ඉවරයි. අපි එහෙනම් සාකච්ඡා කරමු නේද? හරි. කියන්න පළවෙනි එක 2ට 4ක් එකතු කිරීම කොහොමද ලියන්නේ ළමයි? 2 2 ධන 4 නේද? ඊළඟ එක 6න් 5ක් අඩු කිරීම. 6 ඍණ 6 ඍණ 5 5. තුන්වෙනි එක 3 වැඩි කිරීම 5 3 වැඩි කිරීම 5. මගේ වැඩි කිරීම ලකුණ මල වගේ වදින්න ඒක ගැන හිතන්න එපා. 6ට 5ක් එකතු කිරීම. 6 ධන 5 6 ධන 5. ඊළඟ එක වචනෙන් ලියන්න කියන්නේ. මොකද්ද ලියන්නේ?
එකට 7ක් එකතු කරන්න. ඔව් එකතු කරන්න. හරියට හරි. දෙවෙනි එක. 9 3ක් අඩු කරන්න. 9න් 3ක් අඩු කිරීම. 9න් 3ක් අඩු කරන්න. හරි. අඩු කිරීම නැත්නම් අඩු කරන්න. හරි. ඊළඟ එක. 6 3ෙන් ගුණ කරන්න. හරි. ගුණ කරන්න. 6 3ෙන් ගුණ කරන්න. 5ට 2ක් එකතු කරන්න. 5 එකතු කරන්න. පස්සේ 6න් 1ක් අඩු කරන්න. හරි. අඩු කරන්න. හරි. කවුරුත් ළඟ අහගෙන නැහැ නේද? ලැජ්ජාවේ බෑ නේද? මොනව කරන්නද මම දුන්නේ. ඉතින් ඕවත් බැරි අය ඉන්නවනේ. ඔයාලට පුළුවන්. මේවා 6 වගේ. 6ට පුතේ දෙන්න පුළුවන්. මොකද සමහර ළමයින්ට පැටලෙනවා. හරි. අපි ටික ටික ඉදිරියට යන්. 3 4 ඔන්න ඉක්මනට හදන්න. 3 සහ 4. මම කළොත් ඉක්මනට කතා කරන්න පුළුවන් අපිට. අන්න මම අත් පල්ලෙහා දානවා. හදලා ඉවර වෙච්ච ගමන් අත උස්සන්න. ඔය සංකේත භාවිතා කිරීම තියෙන්නේ ඊට පස්සේ අපි වීජීය සංකේත වලට යනවා. දැන් තියෙන්නේ අපි දන්න සාමාන්‍ය සංකේත ඊට පස්සේ වීජීය සංකේතත් පාවිච්චි කරනවා. දැන් අද පන්ති ඉවරලා ටියුට් එක දානවා ඊට පස්සේ ටියුට් එකෙත් ඒ ටික ප්‍රින්ට් කරලා අරගෙන සම්පූර්ණ කරන්න. ඒක වෙන දවසක කරන්න. ඒ කියන්නේ ලබන සතියේ පන්තියට දවසකට දෙකකට කලින් කරා නම් හරි. එතකොට තමයි හොඳටම මතකයි තියෙන්නේ. අද කරන්න කියන්නේ හෙට අනිත් නැතුව බදාද බ්‍රහස්පතින්දා වගේ කරන්න. ඔයාලගේ අලුත් යාළුවෝ එහෙම ඉන්නවා නම් පන්තියට එන්න කැමති අය ඒගොල්ලෝ දැනුවත් කරන්න. මේ පන්තියේ තාම පොඩි පිරිසක් ඉන්නේ නේද? අද කීප දෙනෙක් අඩුයි පන්තියේ. පුරාද 4 තියෙන කියලා කියන්නේ යාළුවන්ට. දෙන්නයි තාම ඉවර කරලා තියෙන ඉක්මන් කරන්න. අපි සාකච්ඡා කරමුද? පුතේ තාම 4 දෙනයි ඉවර. ඒකයි ඉක්මන් කරන්න කියන්නකො අනිත් අයට. දැන් බලන්න දෙක වසර තුන වසර වුණත් වෙලාව ගන්නවා. ඉතින් බලන්න දැන් කොච්චර වෙලා ගියාද කියලා නේ මේකට හරන ඉවර වෙන්න ඕන ඔක්කොම. ඉතින් ඔයාලා හිතාගෙන හිටියට 6 වසර කියලා බැලුවහම කඳයි බඩයි විතරයි තියෙන්නේ නේද? මෝරලා නැහැ. මාවකට සද්ද දැම්මට නේද? ෆෝන් එහෙම ගුවට වීඩියෝ ගේම් ගුවට නේද? වේගය ඒ අවශ්‍ය ප්‍රමාණය හැදිලා නැහැ නේද? ඒකනේ බැරි. තම 5 දෙනයි. 6 5 වුණා එපා. හැමෝම බලන්න මේ ඉවර වෙලා තියෙන අය කවුද කියලා නේ බලන්න පුළුවන් නම වැටෙනවනේ අත් උස්සපු ඉවර කරපු නැති අය එතකොට හොයාගත්තා ඒගොල්ලෝ තව 5 දෙනයි කරන්න ඉන්නේ. ඔව් ඒගොල්ලන්ට ටිපෝස දෙන්න වෙනවා. හරි අපි ලියමු පළවෙනි එක 3ට 5ක් එකතු කළ විට 8 ලැබේ. එහෙනම් කොහොමද ලියන්නේ 3 ධන 5 සමානයි කියද? 8යි. ඊළඟ එක 4න් එකක් අඩු කළ විට 3 ලැබේ. 4 ඍණ
4 ඍණ 1 සමානයි 3. 4 ඍණ 1 සමානයි 3යි. ඊළඟ 5 ධන 2 සමානයි 7. 5 ධන 2 සමානයි 7යි. right. පහත දැක්වෙන එක් එක් සම්බන්ධය සත්‍ය වන පරිදි කොටුව තුල යෙදිය යුතු සංඛ්‍යාව ලියන්න. 10 පළවෙනි එක 10යි. 10යි නේ. දෙවෙනි එක 6යි. 6 තුන්වෙනි එක 3යි 3යි හතරවෙනි එක 3යි 3යි. 3යි පස්වෙනි එක 3යි පස්වෙනි 9යි. 9යි 9යි ඈ. 9න් 3ක් තමයි 6 වෙන්නේ. 6 වෙනි එක 1යි 1යි. 4 න් 1 තමයි 6 වෙන්නේ. හරියට ලියන්න ඕන. බලන්න ඒවත් සමහරුන්ට පැටලෙනවා. 3 ධන 3යි 3යි. 2 ධන 4යි 4යි. 4යි 1 ධන 3 4යි 4යි. 5 ධන 1යි 1යි කියලා. එන උත්තර ටික ඔන්න ඔය විදිහට එන්න ඕනේ. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. හරි. හරි. මේවා මම අහන්නේ නැහැ කාගේද හරි ගියේ කියලා ලැජ්ජාවේ වැව වැව හැකිද නේද? ලැජ්ජාවේ වැ. අපි යනවා ඉදිරියට. වත් අහන්න පුළුවන් නේ මේ ළමයි. පහ 6 සමහර බැරි ඒවා තියෙන්න පුළුවන් ටික කරන්න. බැරි ඒවා ඉගෙන ගමු අපි. මොකද පාඩමක් හරියට කරද්දී අපි වටපිටාව හදා ගන්න ඕනේ. ඒක තමයි මේ කරන්නේ. සංකේත භාවිතා කිරීම. වීජීය සංකේත කියන්නේ එතකොට 아무තු දෙයක් නෙමෙයි කියන එක තමයි කියන්නේ. අපි මෙච්චර කල් සංකේතමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නවා 3 ඉලක්කම කියන්නේ 3 කියලා. එහෙම නෑ. ඒකත් සංකේතයක්. 3 කියන ප්‍රමාණය පෙන්වන්න තියෙන සංකේතය. රූපය. මම කරන්න අපිට තව පොඩි වෙලාවයි තියෙන්නේ. හරි ඒකේ සමහර ඒවා ඔයාලට බැරි ඒවා ඇත්තටම තියෙනවා. ඒ නිසා මම ඒක සාකච්ඡා කරන්නම්. පුළුවන් ඒවා ඔයාලා උත්තර කියන්න. පළවෙනි එක මොකද්ද පුතේ? පළවෙනි සංකේතයෙන් කියන්නේ මොකක්ද? සියය නේද? දැන් ඔයාලට තේරෙනවද මේක සංකේතයක් කියලා? ඔව් සර් දැන් මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒක ඇත්තටම කියනවා නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. සමහර දේවල් සංකේත කියන එක අපිට අමතක වෙලා තියෙනවා. දැන් මේ බලන්නකෝ. මම මේ ප්‍රමාණයක් පෙන්නනවා. පුළුවන් නම් කීයද කියන්නකෝ මේ. කීයද පෙන්නලා තියෙන්නේ?
අන්න හරි. ඔව් මෙන්න මේ ප්‍රමාණය අහගන්න මම මේ කියන එක මම කියන එක හරියටම අහගත්තොත් ඒක ඊටාම වටිනවා ඈ. මම මේ පෙන්නන ප්‍රමාණයට සිංහලෙන් කියන්නේ මොකද්ද ඔයාලා ඔය කියන එක මොකද්ද? පහයි. පහයි කියලා කියන්නේ. එතකොට පාලියෙන් කියන්නේ මොකද්ද? පාලි සංස්කෘත වලින් එකතු වුණාම කියන්නේ පංච කියලා. පංච සීලය කියලා එහෙම කියන්නේ. පංච. හරි? ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? 5. අකුරු කියන්නේ F. ඔව්. FIVE. පරක්කුණා කියන්න හැබැයි FIV. දෙමළෙන් කියන්නේ මොකද්ද? අයින්දු. ඒක මම ලියන්න දන්නේ නැහැ. අයින්දු කියලා. ඒක ඔන්න ලියලා තියෙන දෙමළෙන් ඈ. ඒ අර ඓතිහාසික කියනකොට එනේ යන්නේ. එහෙමද? කොම්බු දෙකයි. මෙහෙමද? අයින්දු. කොහොමද? ඒක කොම්බු. එක කොම්බු. කොම්බෝයි සර්. මෙහෙමද? හවුද? අයින්දු. හරි. ඒකත් ඔන්න ඉගෙන ගත්තා. හොඳයි. ස්තුතියි ඈ. හරි. එතකොට ඊළඟට කියන්නකෝ හින්දු අරාබිවරු මේ ප්‍රමාණය කොහොමද පෙන්වන්නේ? V. නෑ හින්දු අරාබි. හින්දු කියන්නේ ඉන්දියාවේ. පහ. හින්දු අරාබිවරු මෙන්න මේ සංකේතය දැම්මේ. දැන් තේරෙනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. හරි. එතකොට රෝමාය V. යප්පුර. දැන් පේනවද මම ඔයාලට අතින් පෙන්නුවේ පහ. මේ පහ සඳහා බලන්න සංකේත කොච්චර තියෙද කියලා තව ඕන තරම් තියෙන්න පුළුවන්. එක එක භාෂාවල් වල එක එක ඒවා තියෙන්න පුළුවන්. දැන් අපි දන්න ටිකක් නෙමෙයි කතා කරන්නේ. පහ කියන්නේත් මේ ප්‍රමාණය තමයි. පංච කියන්නේත් එච්චරයි. 5 කියන්නේත් මේකමයි නේද? අයින්දු කියන්නේත් එච්චරයි. මේ සංකේතයෙන් පෙන්වන්නෙත් ඒ ගානමයි. මෙතනින් පෙන්වන්නෙත් ඒ ගානමයි. තේරෙනවද ඔයගොල්ලන්ට කියන එක එහෙනම්? අපි ඇත්තටම මෙච්චර කල් කරලා තියෙන්නේත් ඔය සංකේත භාවිතයක් තමයි. නමුත් දැන් අපිට වැඩිපුර පුරුදු වෙලා තියෙනවා හින්දු අරාබි ඉලක්කම්. හින්දු අරාබි ඉලක්කම් මේ එක බිඳුව එහෙම කියන්නේ ඔක්කොම. ඒ නිසා ඒක තමයි ඉදිරියට යන්නේ. ඉතින් දැන් අපි අලුතෙන් සංකේත කියලා දෙයක් එතකොට ඉගෙන ගන්න බැලුවාම ඒවත් සංකේත තමයි. දැන් මේ ප්‍රමාණයට හොඳට තේරුම් ගන්න මම මේ කියන එක. මේ ප්‍රමාණයට හින්දු අරාබිවරු දැම්මේ මේකනේ නේද? බැරි වෙලාවත් එයාලා ඕකට මේක දැම්මනම් එහෙම. හොඳට කියන එක තේරුම් ගන්න. තේරුණොත් ආයෙ විතරයි කියන්නේ. මෙන්න මේ ප්‍රමාණයට හින්දු අරාබිවරු දාලා තියෙන්නේ මේ සංකේතය. ඒකට මේක පාවිච්චි කරා නම් බලමු කී දෙනෙක් බුද්ධිමත්ද කියලා. මේකට එහෙනම් අද අපි කියන්නේ මොකක් කියලාද? පහ කියලා. පහ කියලා. very good very good very good. තේරුණාද? හින්දු අරාබිවරු මෙන්න මේ ප්‍රමාණය පෙන්වන්න දාපු සංකේතය මේකනේ. ඒක ඉතින් පහනේ අපේ විදියට මේ අපේ සිංහල විදියට පහ. එතකොට උන් දැන් මේ ඒක වෙනුවට මේක නම් අපි මේකට අද කියන්නේ මොකක් කියලාද එහෙනම් ඒ පහ කියලා. සරලව හිතන්න. තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් කියන්න එහෙම යන්න එපා මේක පහට මේක දැම්මොත් එහෙම දැන් කෙලින්ම පිස්සෙක් කියලා ගහලා එලවයි. මම කියන්නේ ආරම්භක කාලේ පහ කියන එක මෙන්න මේ විදිහට පෙන්වනවා. දැන් ඔක පෙන්වනවා නම් එහෙම මෙහෙම පහ කියන එක පෙන්වනවා මෙහෙම. දැන් එහෙනම් ඔකට අපි කියන්නේ මොකක්ද කියලාද? පහ කියලා. අපි හිතමු දැන් මේ දන්නේව නැතුව පහ පෙන්වනවා මෙන්න මෙහෙම ඇපල් ගෙඩියක් වගේ. දැන් ඔය තියන්නේ එහෙනම් පහ. එච්චරයි. ඔය ඔක්කොම රූප. හොඳට තේරුම් ගන්න මේ පෑනෙන් ඉරි කෑලි වක්‍ර කෑලි පාවිච්චි කරලා අඳින රූප ඔක්කොම. හරි? දැන් අපිට දැන් පහ මේක ස්ථිර වෙලා හින්දා ඉතින් අපි හිතනවා මේක පහ මේක පහේ කන පිට එහෙම හිතනවා. නමුත් පහේ කන පිට නම් මුලදී පටන් ගත්තේ නේද? මෙහෙමනම් ලියන්න පටන් ගත්තේ අපි කිසි බයක් නැතුවම ටක් ගාලා ලියනවා. සමහර ළමයිත් ලියනවා මම දැකලා තියෙනවා ඒක. ඔයාලත් දැකලා තියෙනව නේද? දෙකේම ඔහොම ලියනවා. ඔය විදිහට දැකලා ඇති නේද? ඔයාලත් ලියලා ඇති පොඩි කාලේ. හරි. එහෙනම් අපි යන් 100 ඊළඟ එක දන්නවා ඔයගොල්ලෝ. මොකක්ද? රෝම සංඛ්‍යා වලින් පහ. පහ නෙමෙයිනේ පුතේ. 15. 15 නැත්නම් 15. හරි. ඊළඟ එක
සමාන කියන එක කපලා දාලා. එහෙනම් මොකද්ද කියන්නේ? අසමාන අසමාන. හරියටම හරි. එහෙම නැත්නම් සමාන නොවේ. සමාන නොවේ කියන්නේ ඇත්තටම අසමාන තමයි. ඊළඟ එක සේමට තුන්වෙනි විශාලක දක්වා තුන්වෙනි එකද? ඔව් සර්. තුන්වෙනි එක සමාන නොවේ. එහෙම නැත්නම් අසමාන කියන එක ඈ. සමාන නොවේ අසමාන වේ. සමාන නොවේ ඒ කියන්නේ අසමාන කියන එකනේ. අසමාන වේ කියන එක. හරි. මෙන්න මේ දෙක ඔයාලා දන්නේ නැහැ අද ඉගෙන ගන්න හරියටම. මේ දෙකම වෙනස් විදිහකට මම දීලා තියෙනවා. එතකොට පළවෙනි එක කියන්නේ මේ හැම වෙලේම වම් පැත්ත ගැනයි හිතන්නේ. වම් පැත්ත, වම් අත පැත්ත ගැනයි හිතන්නේ. දැන් මේකේ ලොකු පැත්ත කොයි පැත්තද කියලා දන්නව නේද ඔයගොල්ලෝ? කට ඇරලා තියෙන පැත්ත දන්නවනේ. දකුණු අත පැත්ත. නමුත් අපි වම් අත පැත්ත ගැන තමයි සඳහන් කරන්නේ. වම් අත පැත්ත ගැන තමයි හැම වෙලේම කියවන්නේ. ඒක මේ නීතිය. ඒව වෙනස් කරන්න බෑ අපිට. එතකොට වම් අත පැත්ත විශාල වෙලාද තියෙන්නේ කුඩා වෙලාද? පළවෙනි මේ හතරවෙනි. කුඩා වෙලා. කුඩා වෙලා. ඒකට කියන්නේ කුඩා වෙලා. කුඩා වේ. කුඩා වේ කියන සංකේතය. කුඩාය, කුඩාතර, එහෙම නැත්නම් කුඩා වේ කියන එක තමයි මෙතන පාවිච්චි කරන්නේ. එහෙනම් ඕක අනිත් පැත්තට තිබුණා නම් කියන්නේ මොකක්ද? කුඩා නොවේ විශාල වේ. නෑ විශාල වේ. අනිත් පැත්තට තිබුණා නම් කියන්නේ අපි විශාල වේ කියලා. ඒ කියන්නේ වම් පැත්ත ගැනනේ අපි කියවෙන්නේ. දැන් බැරිලාත් ඕක මේ අතර තිබුණා නම් වම් පැත්ත ලොකුයිනේ. හැම වෙලේම වම් පැත්ත ගැන කියන්නේ. එහෙනම් මේක කියන්නේ විශාල වේ. විශාල වේ. ඒක දීලා නැහැ හැබැයි ඈ. විශාල වේ කියන එක දීලා නැහැ. හැබැයි තියනවා විශාල වේ නෙමෙයි. අනික මොකද්ද විශාල? විශාල නොවේ. විශාල නොවේ. ඇයි එහෙම කියන්නේ? කපලා දාලා. විශාල වේ කියන්න තිබුණා මෙහෙම තිබුණා. ඔහොම තිබුණා නම් විශාල වේ. හරිද? ඔහොම තිබුණා නම් විශාල වේ. දැන් මේක කපලා දාලානේ. එහෙනම් විශාල මොන වේද? නොවේ. නොවේ විශාල නොවේ. නැත්තම් වැඩි නැත නේද? වැඩි නැත. ඒ අදහස වැඩි නෑ කියන එක. වැඩි නැත. අදහස තේරුම් ගන්න ඕන. මේ වීජීය සංකේතවල වගේ නෙමෙයි. දැන් මේ අසමානතා සංකේත මේවට කියන්නේ. ඒකෙදි හැම වෙලේම වම් පැත්ත ගැනයි සඳහන් කරන්න කියලා දැනට මතක තියාගන්න. ඉදිරියේදී ඒව තව පැහැදිලි වෙයි. හරි. අපි යනවා ඊළඟ කොටසට. ඒක නම් හරි ලේසි. 6 වෙනි එකේ තියෙන්නේ ಗುಣ කිරීම. කියන්න බලන්න සංකේත දන්නව නේද ඒවා? 6 පළවෙනි එක ಗುಣ කිරීම. දෙවෙනි එක කිලෝග්‍රෑම්. මොන kgද? සිම්පල් kg. ඔව් සියලු අකුරු සිම්පල් ඈ. සිම්පල් k අකුර, සිම්පල් g අකුර. තුන්වෙනි එක කිලෝමීටරය. සිම්පල් k, සිම්පල් m. ඒකක සඳහා අනිවාර්යයෙන්ම සිම්පල් අකුරු පමණයි භාවිතා කරන්න. පාරේ එහෙම කිලෝමීටර් කියන්න මෙහෙම ගහලා තියෙනවා. මෙහෙමත් ගහලා තියෙනවා. ඔහොමත් ගහලා තියෙනවා. මේවා ඔක්කොම වැරදි ඈ. පාරේ ගහලා තියෙනවා කිලෝමීටර් කණුවල. ඉතින් පාරේ ඕවා ලකුණු කරන්න ඉගෙන ගත්ත අය නේද? දන්නවනේ කම්කරු කට්ටියනේ. ඒවා ලොකු මිනිස්සු දකිනවා උන් නොදැක්ක වගේ ඉන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ගහනවා දන්න අකුර ගහනවා. හැබැයි අනිවාර්යයෙන්ම සියලු ඒකක සිම්පල් අකුරු විය යුතුයි. ඊළඟට ප්‍රතිශත ලකුණ කියන්න බලන්න කවුරු හරි දන්නවනම්. දන්නේ නැද්ද? මෙන්න මෙහෙමයි. එකක් අහලා සර් මේ 32ක් තියෙන ඒකද? ඔව් පුතේ 32 නෙමෙයි ඒක 0.2. ඒක එන හැටි මම කියන්නම්. මෙහෙමයි තියෙන්නේ 100මයි මේ තියෙන්නේ. එක ලිව්වා දෙපැත්තට පොඩ්ඩක් ඇද්දා බෝල දෙක අරන් මේ දෙපැත්තෙන් තිබ්බා. ඔන්න 100මයි තියෙන්නේ. ඔකට තමයි කියන්නේ ප්‍රතිශත ලකුණ කියලා. පැහැදිලිද? මෙතන 100මයි තියෙන්නේ. 1.2මයි තියෙන්නේ. 32 නෙමෙයි ඒක 0.2ක්. පුංචි 0.2ක් ඈ. සමහරුන්ගේ 32 වගේ තමයි පේන්නේ. ඒකට කමක් නැහැ ඉතින්. දැනගන්නකො කියන්න එපා වෙනවට 32 කියලා. හරි. 11 දක්වන රෝම සංකේතය. V X X I XV X I XV આવොත් මොකද්ද?
15 15 x ක්‍රියාවත් 15නේ. හරි එහෙනම් මොකද කියන්නේ අදට නවත්තමුද? හත විතරක් කරලා නවත්තමුද? हाँ सर 7යි 8යි දෙකම කරමුද? हाँ सर 7යි 8යි ඉක්මනට කළා අද පන්තිය නැවැත්තුවා. ඉක්මනට කරා. ඉන්න බැරි අය දැන්ටම ගිහිල්ලා තියෙනවා. අපි ඕගොල්ලෝ ඉන්න පුළුවන් අය. එහෙමනේ ඉගෙන ගන්න ළමයි නේද? හරි. 7යි 8යි ඉක්මනට ඉවර කරන්න පන්තිය නවත්තමු ඊට පස්සේ. ඔන්න දැන් සිකුරාදා කරන එකේ වාසිය පේනව නේද? දැන් අපිට සමහර දාට 9:09:00 වෙනකන් වුණත් කරන්න පුළුවන්. දැන් අද නම් වෙහෙස වැඩි. අද ඕගොල්ලන්ට මහන්සි ඇති අලුත් පාඩමක් ඉන්න. සමහර අයට මහන්සි නෑ නේද? ඔය වම් පැත්ත ගැනයි කියන්නේ විශාලයි කියන්නේ වම් පැත්ත. ඔන්න ශෂී හදලා ඉවරයි. එකපාර තව 4 දෙනෙක් වුණා. කවින්දි, නවින්දු, වර්ෂා, ඒකම දැන් ජූලි සහ අගෝස්තු ජූලිත් කීප දෙනෙක් දෙන්නෙක් විතර ඉන්නවා දෙන්න සල්ලි. ඒගොල්ලෝයි අගෝස්තු මාසේ මුදල් ගෙවන්න ඉක්මනට. දැන්ට 4 දෙනෙක් ඉවර කරලා තියෙනවා. ශෂී, කවින්දි, නවින්දු, වර්ෂා, සනුජි ඊළඟට සනුක. 7 දෙනයි දැන්. තරුල් එකතු වුණා. සමහර ළමයින්ගේ පැති වලට වහිනවා කියලා දාලා තියෙනවා මේ ඒ හින්දා වෙන්න ඇති පන්තියෙන් අයින් වෙලා තියෙන සිග්නල් අඩුයිනේ එතකොට. මෙහෙනම් වහින්න ඊයේ තමයි වැස්සේ. හරි අපි 7 වෙනි ගාන හදමු පුතේ. මොකද රැ වුණානේ ඔයාලට ටිකක් අද වෙහෙස ඇති ටිකක් සාකච්ඡා කරානේ අපි නේද? 7 විශාලයි 3 කොහොමද ලියන්නේ? ඉස්සෙල්ලා 7 ලියනවා ඊළඟට 3 ලියනවා. දැන් විශාල වෙන්නේ කොයි පැත්තද? අන්න හරි. ඒ පැත්තට කට අරිනවා නේද? දෙවෙනි එකේ 4 ගුණ කිරීම 3 සමානයි 3 ගුණ කිරීම 4. එහෙනම් 4 ගුණ කිරීම 3 සමානයි 3 ගුණ කිරීම 4. ඔච්චරයි තියෙන්නේ. සංකේත වලින් ලියන්න තියෙන්නේ. සංඛ්‍යාත්මක ප්‍රකාශන වශයෙන් ලියන්න.
9න් භාගය එකතු කිරීම 5. කොහොමද ඒක ලියන්නේ? 9 දාලා සර් දෙකෙන් එක දාලා එකතු කිරීම දාලා 5. හරි ඒකත් හරි. ඔයා කියන්නේ 9 දාලා දෙකෙන් එක දාලා. කොහොමද දෙකෙන් එක දාන්නේ පුතේ? දෙක ඇලයිරක් එක දෙකට මේ දෙක මුලින්ම එක තියෙනවා ඊට පස්සේ ඒක යටින් ඉරක් ගහලා ආයි ඊට මෙහෙමද ඔයා කියන්නේ? මේ විදිහටද? ඕකද? ඔව් සර්. නෑ මේක වැරදි පුතේ. මේ තියෙන්නේ 9න් භාගෙ නෙමෙයි. මේක 9 ඕනම එකක් භාගයක් කරන්න නැත්නම් දෙකට බෙදන්න මොකද්ද කරන්න ඕනේ? මේ 9න් භාගෙ කියන්නේ මෙන්න මේක. 9න් භාගය එකතු කිරීම 5. ඔතන මේ 9න් භාගය ඇත්තටම ඔතන අදහස් කරන්නේ ඕක නෙමෙයි පුතේ. 9න් භාගය කියන්නේ මෙන්න මේක. 9න් 1 කියන එක තමයි ඔය අදහස් කරලා තියෙන්නේ. එකතු කිරීම 5 මේක. හරි? ඔයාලා ඒක කමන්න ඒක මේ අයින් කරලා ගන්නකො ඒක ඔයාලට එච්චර අදාළ නැහැ. 9න් පංගුව කියන එක තමයි ඔය දීලා තින්නේ. ඒක භාගය කියලා තමයි මෙතන ටයිප් වෙලා තියෙන්නේ. 9න් පංගුව එකතු කිරීම 5. ඔයාලා අර විවිධ විදිහට තේරුම් ගත්ත එක ඒක ඔයාලගේ වැරද්දක් නෙමෙයි ආ. ඒක එච්චර හිතන්න එපා අතහැරලා දාන්න. ඔය වගේ දේවල් ඕන තරම් වෙන්නේ නේද? පස්වෙනි එක 5 සහ 8 එකතුව 5 සහ 8 එකතුව සමානයි 4 සහ 9 එකතුව. එහෙනම් 5 ධන 8 සමානයි 4 ධන 9. මේ තුන්වෙනි එක අතාරින්න. ඒක කපලා දාන්න. ඔක ඔච්චර අමාරු දෙයක් ඈ. ඔයාලගේ හරි ගියත් කවන්නේ වැරදුනත් කවන්නේ ඒක අයින් කළා දාන්න. මේක මේ වචනවල වැරද්දක් තියෙන්නේ. ඒ හින්දා විවිධ කෙනා විවිධ තේරුම් ගන්නවා. ඒකයි මම කිව්වේ ඒක අයින් කළා දාන්න. අපි ඒවට බොරුවට දඟලන්න කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. මම අහන්නම් කොන්නම් ප්‍රශ්නයක්. කණ්ණාඩියකින් බැලුව විට පෙනෙන්නේ කෙසේද? කියන්න බලන්න. කොහොමද පේන්නේ? අපි අනිත් පැත්ත හැරිලා. හරි. තව අපේ ප්‍රතිබිම්බය හරි. තව පරාවර්තව කියන්නේ වම දකුණ මාරු වෙලා. පරාවර්තනේ පේනවා. ඒ ඔයා කියන්නේ මූණ බලන කණ්ණාඩියක් ගැන වෙන්න ඇති නේද? හරි දැන් ඔයගොල්ලෝ කියන ඒවා ඔක්කොම හරි. ඇයි දන්නවද මේ ප්‍රශ්නේ වැරද්ද? කණ්ණාඩියකින් බැලුව විට පෙනෙන්නේ කෙසේද කියලා ප්‍රශ්නේ ඇහුවොත් ඒ ප්‍රශ්නේ වැරදි. දක්ෂ බුද්ධිමත් ළමයෙකුට උත්තරයක් දෙන්න බෑ. මෝඩ ළමයෙකුට උත්තරයක් දුන්නේ නැහැ කියයි. එයා හිතන්නේ එක දෙයක් ගැන විතරයි. එයාගේ හිතේ තියෙන කණ්ණාඩිය ගැන එයා ලියන්නේ. දැන් ඇහි දාන කණ්ණාඩියෙන් මොකුත් වෙනසක් වෙන්නේ නැතුවනේ පේන්නේ නේද? ඊළඟට මූණ බලන කණ්ණාඩියට අකුරු ටිකක් අල්ලලා බලන්න කන පිට පේන්නේ. ඒක දන්නව නේද? ඊළඟට අර දත් එහෙම බලන කණ්ණාඩියෙන් බැලුවොත් මොකද වෙලා පේන්නේ? දතක් පේනවා කොහොම වගේද? අලියෙක් විතර ලොකුවට පේනව නේද? අර හක්ක කට අස්සට දාන්නේ වංගුවක් තියෙන පොඩි කණ්ණාඩියක් ડોක්ටර් නේද? දැකලා තියෙද? ඒකෙන් පේනවා පුංචි දතක් නිකන් අලියෙක් විතර ලොකුවට. ඊළඟට වාහනවල පැති කණ්ණාඩි ඒකේ පේන්නේ ලොකුවටද පුංචියටද? පුංචියට. පුංචියට. ඒ කියන්නේ ලොකු පරාසයක් බලා ගන්න ඕන හින්දා වාහනේ අර පැත්තේ සයිඩ් කණ්ණාඩි කියලා සිංහලෙන් කියන්නේ නේද? ඉංග්‍රීසියෙන් තමයි පැති කණ්ණාඩි කියන්නේ. එහෙමද? ඒකෙන් බැලුවාම පේන්නේ ලොකු දේවල් පුංචි වෙලා නේද? ඉතින් ඒ කියන්නේ වෙනස් වෙලා පේනවා. ඒ කියන්නේ ලොකු පරාසයක් බලා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඒ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. කණ්ණාඩියෙන් බැලුව විට පේන විදිහවල් එක එක ඒවා නේද? සාමාන්‍ය විදිහටම පේනවා. වම දකුණ මාරු වෙලා පේනවා. කන පිට පේනවා නේද? ලොකු වෙලා පේනවා, පුංචි වෙලා පේනවා. එහෙම තියෙනවා එක එක. ඒ නිසා මේ ප්‍රශ්නේ වැරද්ද තියෙන අපි එතනින් එහාට ඒක අතාරින්න. 6 ගුණ කිරීම 5 එකතු කිරීම 5 කොහොමද ලියන්නේ? ඉක්මනට කියන්න. 6 ගුණ කිරීම 5 එකතු කිරීම 5. ඔච්චරයි. හරිනේ?
right අපි යනවා අද දවසේ අවසාන ගැටලුවට 8 වෙනි ගැටලුව. 8 වෙනි ගැටලුවේ පළවෙනි එක 3 කුඩායි 30 කියලා කියනවා. ඔයාගෙන් අහන්නේ සත්‍යද අසත්‍යද කියලා. මේක හරිද වැරදිද? සත්‍යයි. සත්‍යයි. ඒ කියන්නේ සත්‍යයි. සත්‍ය. දෙවෙනි එකේ කියනවා 4 වැඩි කිරීම 7 සමානයිලු 3 වැඩි කිරීම 4ට. හරි නේද? අසත්‍යයි. අසත්‍යයි. මම මේ අකුරු ලියන්න කම්මැලි හින්දා වැරද්දක් දානවා හරියක් දානවා. ඔයාලා සත්‍ය අසත්‍ය කියලා ලියන්න ඕනේ ඈ. තුන්වෙනි එක. පහරින දෙක සමානයිලු 2 රින 5ට. හරි නේද? අසත්‍යයි. සත්‍යයි. අසත්‍යද සත්‍යද? සත්‍ය අසත්‍යයි. ඒක වැරදි. අසත්‍යයි. වැරදි. 5න් 2ක් අඩු කරන එකයි 2න් 5ක් අඩු කරන එකයි සම්පූර්ණ වෙනස්. ඉදිරියේදී මේවා ඉගෙන ගන්නවා. 5න් 2ක් අඩු කරාම එන්නේ 3යි කියලා. දන්නවද 2න් 5ක් අඩු කරාම කීයද කියලා? දෙකෙන් පහ කරන්න බැද්ද? ඒ ඔයාලගේ මට්ටමේදී තියෙනවා. ඔව් ඍණ 3යි. හරියට හරි. අන්න අපේ පුතා කිව්වා ඍණ 3යි. ඒවා ඉදිරියේදී ඉගෙන ගන්නවා. දැන්ම හිතන්න එපා ඈ. 2න් 5ක් අඩු කරන්න පුළුවන්. එතකොට එන්නේ ඍණ 3 කියලා. සදිස් සංඛ්‍යා කියන පාඩමේදී ඒව කතා කරමු. ඔයාලට කියලා දෙන්නේ බෑ කියලා නේ. බැරි ඒවා ගොඩක් පුළුවන් වෙනවා තව ඉස්සරහට යද්දි. හරි. අපි ඒක ගැන හිතන්න ඕන. කොහොම හරි මේක වැරදි. 4 වෙනි එක 10 ධන 22 අසත්‍යයි. සමානයිලු 4 වැඩි කිරීම 3 ධන 4 වැඩි කිරීම 5. දැන් මේකෙන් එන්නේ 32යි නේද? බලමුකෝ ඇත්තද කියලා. මෙතන 4 වරක් 3 12යි 4 වරක් 5 20යි. ඉතින් හරිනේ. සත්‍යයි. බලන්න හොඳට ගාන උත්තරේ හදලා බලන්න. මේ එකතු කරන්න කලින් වැඩි කිරීම කරලා ඉන්න ඕනේ. ඒ කලින් එකතු කරගත්තොත් වරදිනවා. එහෙම බෑ. ඉස්සරහදී අපි ඉගෙන ගන්නවා සුළු කිරීමේ නීති කියලා දෙයක්. ඉස්සෙල්ලා එකතු මේ ಗುಣ කිරීම කරගෙන ඉන්න ඕනේ. එතකොට 10යි 22යි එකතු කරාම එන්නේ 32යි. 4 වරක් 3 12යි. 4 වරක් 5 20යි. ඒ දෙකේ එකතුවත් 32යි. එහෙනම් දෙපැත්ත සමානයි. එහෙනම් සත්‍යයි. හදාගන්නකො. වැරදුනා නම් හදාගන්න රණ්ඩු වෙන්න දෙයක් නැහැ නේ. තව ඉදිරියේදී ඔය ඉගෙන ගන්න. මට ඕනේ මේ සංකේත භාවිතය හුරු කරන්න. ඊළඟ එක ගැන හරියටම කියන්න. 2 වැඩි කිරීම 7 14. එහා පැත්තේ සත්‍යයි. ඒක සත්‍යයි. මොකද කියන්නේ? සත්‍යයි. 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 උත්තරේ සමානයිනේ. එහෙනම් සත්‍යයි. හරි නේද ළමයි එහෙනම්? ඔන්න දැන් අවසාන මොහොත දක්වාම රැඳී හිටියේ මාත් එක්ක 11යි අන්තිම වෙලාවේ නේද? කට්ටිය තව කීප දෙනෙක් හිටියා. අද පන්තියට ආවේ නැති කට්ටියකුත් ඉන්නවා. රයිට් එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. ඔයගොල්ලන්ට පාඩම දාන්න නැවත බලන්න ඕන නම් ටියුට් එක අද රෑම දැන් පන්ති ඉවරලා දාන්න. ටියුට් එක print කරගන්න. ඒකේ ඔයාලා සම්පූර්ණ කරගන්න. දැන් ඔයගොල්ලෝ ලියන පොතේ එහෙම දාපු ටික ටියුට් එකේ සම්පූර්ණ කරන්න. එතකොට දෙවෙනි වටේ හොඳටම මතක හිටිනවා. අද කතා කරේ මොනව ගැනද ළමයි? මොන ගණිතයද? බීජ ගණිතය. බීජ ගණිතය. මේකට කියන්නේ pure maths කියලා ඈ. pure maths කියලා කියන්නේ applied maths pure maths කියලා තියෙන්නේ. බීජ ගණිතය තුල ඊටාම රසවත් කොටස් තියෙනවා. බීජ ගණිතය තුල හැබැයි ටිකක් ප්‍රායෝගික කමින් අඩුයි ඈ. ඒ කියන්නේ භාවිතා වෙනවා අඩුයි දිනදා ජීවිතේ බීජ ගණිතය. ඊළඟට ව්‍යවහාරික ගණිතය එහෙම නැත්නම් applied maths කියන ඒවා ගොඩක් ඕන වෙනවා. ඔගොල්ලෝ උසස් පෙළ ඉගෙන ගනිද්දී ඔය දෙකම ඉගෙන ගන්නවා. ඒ යටතේ බීජීය සංකේත භාවිතා වෙන අවස්ථා දෙකක් කතා කරා. කියන්න බලන්න. බීජීය සංකේත භාවිතා කරන එක අවස්ථාවක් මොකද්ද? ඉක්මනට කියන්න පන්ති නවත්තන්න හදන්න. 9යි වෙලාව. නියතාගයන් නියත වලට පාවිච්චි කරන්නේ නැහැ නේ බීජීය සංකේත.
අඥාත පද අඥාත පද ඥාත නොවන පද නේද අඥාත පද එහෙම නැත්නම් නොදන්නා පද තව විචල්්‍ය පද විචල්්‍ය කියන්නේ මොනවද පුතේ වෙනස් වෙන දේවල් හරියට ඔයාලගේ නිදිමත වගේ නේද වෙලාවකට වැඩි වෙලාවකට අඩුයි නේද ඒ වගේ බඩගින්න වගේ එක එක වෙලාවට එක එක බඩගිනි තියෙන්නේ හරි එහෙනම් මේ වගේ තැන්වලදී වීජීය සංකේත පාවිච්චි කරනවා වීජීය සංකේත වලට ඉංග්‍රීසි කැපිටල් ලකුණු සිම්පල් ලකුණු වගේම ග්‍රීක කෝඩියේ අක්ෂරත් භාවිතා කරනවා හරි එහෙනම් ඔය තමයි අද කතා කරපු පාඩමේ සාරාංශය හරි එහෙනම් අපි ඊළඟ දවසේ මතක ඇතුව මේ ටික අනිවාර්යෙන් පාඩමට කලින් ටිකක් බලා ගන්න. හරි. එහෙනම් අපි අද නවත්තනවා. මොකද ගැටලු තියෙනවද? නෑ සර් නෑ. හරි. එහෙනම් ආයිබෝන් පුතේ. අයිබෝන් සර් good night sir good night sir